ඉතින් අපිට ශාක්‍යයට මෙන්න මේ අද ලොග් වෙන්න බැරි ප්‍රශ්නයක් කියලා බලන්න එකක් හදලා දෙමු අපිට අගාලා. තව විනාඩියක් වුන් ඉන්න. ඉතින් පුතේ අපි හද ශ්‍රේණිය සිංහල ඔන්ලයින් පන්තියන්නේ ආරම්භ කරන්නේ පෙරද වගේම පුතාලට එකක් කියන්න ඕන මුලින්ම ඕගොල්ලන්ගේ විභාගෙ තිබ්බ එකේ ප්‍රශ්න පත්‍රේ සම්පූර්ණයෙන් බලලා ඉවර කරගන්න තාම මට ලැබුණේ නැහැ මොකද අපි සම්මන්ත්‍රණ මාලාවක් කරා 6 7 8 9 10 11 කියන ශ්‍රේණි වලට ඒකේ 6 7 8 එක සතියයි 9 10 11ට සති දෙකක් අමතර සම්මන්ත්‍රණ. ඉතින් ඒවත් එක්ක පුතේ මට චුට්ටක් ඒවට ලෑස්ති වෙන්න ඕන හින්දා පේපර්ස් ටික බලලා ඉවර කරගන්න බැරි වුණා. සමහර පන්තිවල දුන්නා. සමහර පන්තිවල දීලා ඉවර කරගන්න බැරි වුණා. ඔයගොල්ලන්ගෙත් බැලුවා භාගයක් බලලා දෙන්න බැරි හින්දා තාම මේ ඉන්නේ පුතේ අනිවාර්යයෙන්ම දෙනවා. ලබන සතිය අනිවාර්යයෙන්ම දෙන්න. හරිද පුතේ? මේක දාලා ඉන්න. අපි බලමු පුතේ ශාක්‍ය ඇවිල්ලානේ මම දැනුයි දැම්මේ මොනවාද අපිට ලින්ක් එක එවන්න කිව්වා ශාක්‍යයට පුතේ මම දැන් දැම්ම ඔයා ලොග් වෙලා වුණාට නේ අවසන් එක දවසක් දැම්ම ඊට පස්සේ මම ඒකෙන්ම ලොග් වුණා ඊට පස්සේ මේ ජොයින් වුණා දැන් දෙකකින් ඉන්නවා පුතේ ඔයා ශාක්‍ය කියලා ඉඳුවර අයියාගේ නමෙන් එකකින් ලී වුණා නම් හරිනේ දැන් හරි එකකින් ලී වුණා හරි අපි එහෙනම් පෙරද වගේ අසාලිවීමක් ලියලව පටන් ගමුනේ අද කට්ටිය චුට්ටක් අඩුයි වගේ පේනවා කවුද ඉන්නේ ට්‍රවීන් ගයිරුක ඉන්නවා රිතික ඉන්නවා අපේ දුල්යා ඉන්නවා වෙනුරි ඉන්නවා හිරුන් ඉන්නවා ආලෝක ඉන්නවා විනුග ඉන්නවා සුයිඳු සුයිනි ඉන්නවා ශාක්‍ය ඉන්නවා ලෝෂිත නෑ නේද ලෝෂිත නෑ තව කවුද පුතේ නැත්තේ ට්‍රවීන් හතේ ට්‍රවීන් මොකද සද්දයක් නැත්තේ ලෝෂිත ඔයාගේ යාළුවා බලන්න අද ග්‍රවුන්ඩ් ගිහිල්ලාද දන්නේ නැහැ නේද ගිසති ග්‍රවුන්ඩ් ගිහිල්ලා එන්න පරක්කුනේ යාළුවා අයියලත් එක්ක
ප්‍රවීන් ඉන්නවා ලෝෂිත තාම නැහැ දුර්ලයා ඉන්නවා මම නම් ටිකක් චුට්ටක් ලකුණු කරගන්න හිරුන් ඉන්නවා හිරුන් ඉන්නවා වෙනුරි ඉන්නවා ශාක්‍යයා ඉන්නවා ආලෝක ඉන්නවා දසුන් අද රෙකෝඩින් දාන්න කියලා මට මෙසේජ් එකක් දාලා තිබ්බා දසුන්ට අද එන්න වෙන්නේ නැහැ කියලා. දසුන් තමයි නැත්තේ. සුවිඳු ඉන්නවා සුවිනි ඉන්නවා දිසඳු නෑ තාම නේ යන්නේ නැති අය. දිසඳු නෑ තාම. චලිත ඉන්නවා. රිතික ඉන්නවා රිතික. විනුග ඉන්නවා. නදුන් කියලා පුතෙක් ආවා අද නෑ නේද කලින් සති දෙකක් ආවා ලෝෂිතයි එතකොට දිසඳුයි තමයි හැමදාම එන අයගෙන් දසුන්ගේ නුයි නැත්තේ දසුන් නම් කිව්වා අද ඉන්න වෙන්නේ නෑ රෙකෝඩින් දාන්න කියලා හරි ඉතින් පුතාලා අපි ඕගොල්ලන්ගේ සෙමිනාර් එක ගිය සතියේ බ්‍රහස්පතින්දා අපි තිබ්බා නේද සිකුරාදා නේ සිකුරාදා. කයි ආයත බ්‍රහස්පතින්දා තිබ්බේ. සිකුරාදා සෙමිනාර් එකට ඉතින් හැමෝම නම් ආවේ නැහැ. ආපු අය නම් පළවෙනි වාරේ පාඩම් ටික මතක් කරගත්තා නේද? අනිත් අය සමාජ පාසල් වල පන්ති වල විවිධ ආයතන වල පන්ති තියෙන්නේ නැතිනේ ඔන්ලයින් හරි නේද? ඒක හින්දා එන්නේ නැත්තේ. අමතක වුණේ නැහැ නේ කාටවත් අපේ පළමු වාර පුනරීක්ෂණ පන්තිය නැත්තම් සම්මන්ත්‍රණේ අමතක වුණේ නේද? ආවේ නැත්තේ අමතක වෙලා නෙවෙයිනේ නේද? හරි. එහෙනම් කතා කරන්නෙත් නේද කට්ටිය මොකද? සර් ඔව් කියන්නේ. සර් මම ගිය සතියේ ආවේ නැහැ මේ සර් පේපරේ මේ ඩිස්කස් කරාද? නෑ පුතේ පේපරේ ඩිස්කස් කළේ නැහැ. මොකද අපි පේපර් එක බලලා දුන්නේ නැහනේ පේපර් එක දෙන දවස් තමයි ඩිස්කස් කරන්නේ හරි සර් හරි මේ LOB සේරසිංහ කියලා ආවේ ලෝෂිත නේද LOB සේරසිංහ කියලා මොකද පරක්කු කෝච්චි නැද්ද දෙන්න නෑ සර් මම අපේ අම්මගේ ෆෝන් එකෙන් ලොග් වෙන්න බලනකොට සර් මම ඒක සර් phone keep stopping කියලා සර් මේ මැසේජ් එකක් ආවා සර්. ඉතින් සර් මම ලැප් එක shut down කරලා තිබ්බේ. on කරලා join වෙන ටිකක් වෙලා ගියා. මං හිතුවා අද ground ගිහිල්ලා කියලා. නෑ සර්. නෑ නේ. හරි. එතකොට හරි ලෝචිතත්තාව කියන්නේ වැඩි දෙනෙක් ඇවිල්ලා දිසඳුටයි දසුන්ටයි තමයි බැරි දිසඳු කිව්වේ නෑ මොනවත් තාම දසුන් නම් මට මැසේජ් එකක් දාලා ठीक නෑ දිසඳුව පොඩ්ඩක් හොයලා බලන්න ගියතක් නෑ දිසඳු නේ හරි එහෙනම් අපි අසාලිවීමක් ලියමු ගන්න පොත් අසාලිවීම ලියන අසාලිවීම කියලා ලියලා 1 සිට 10 දක්වා අංක දාන්න රූලක් රූලක් දාලා අපි මේ 2021 වසරේ ජූලි මාසේ 7 වෙනිදා 7 ජූලි 7යි කියලා කියන්නේ සාමාන්‍යයෙන් නේද ජූලි 7 වෙනිදා පන්තියේ තමයි ඔයගොල්ලෝ ඉන්නේ අක්ෂර වින්‍යාසයේ පැවරුමක් මේ කරන්න යන්නේ අසාරි වීම කියලා දීලා 1 සිට 10ට අංක දාලා මෙන්න මේ වචන ටික ලියමු මොන වචන ටිකද අපි ලියන්නේ මෙන්න මේ වචන ටික හරි ලෑස්තිද ඔබ ලෑස්තිද හරි ඔබ ලෑස්ති නම් මම ලෑස්ති හරි එහෙනම් පළවෙනි වචනේ රතිඤ්ඤා අවුරුද්දට සද්ද දැම්මේ රතිඤ්ඤා නේද අවුරුද්දට සද්ද දාලා වෙසක්ෙද්දි සද්ද නොකරම ඉන්න උනේ කට්ටියටම නේද නේද වෙසක් පොසොල් කිසි සද්දයක් නැතුව ඉන්න උනානේ නේද අවුරුද්දට ලොකුවට සද්ද දාලා ඉඳලා අපි එක රතිඤ්ඤා
දෙක විශේෂඥ 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 ඥ දෙක විශේෂඥ 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 වෛද්‍යවරු ගැන කියන්නේ නේද? විශේෂඥ වෛද්‍ය බ්ලා 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 හමු වීමට පැමිණි රෝගී කාමරාංක 5කට යන්න කියලා ප්‍රයිවට් චැනලින් වල කියන්නේ නේද? බ්ලා 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 කියන්නේ නම කියන්නේ. ඇයිලා තියෙනව නේද? බේත් ගන්න ගියා. විශේෂඥ දෙක විශේෂඥ තුන කනිෂ්ඨ තුන්වෙනි වචනේ කනිෂ්ඨ තුන කනිෂ්ඨ හතර කොට්ටාසය කොට්ටාසය මැතිවරණ කොට්ටාස තියෙනවා නේ කොරෝනා එන්නත් විදින කොට්ටාස තියෙනවා මේ දවස්වල නේද? සෞඛ්‍ය කොට්ටාස තියෙනවා විවිධ කොට්ටාස තියෙනවා මේක කොට්ටාසය තමයි ඔයාගේ වචනය. එතකොට ඒ හතරනේ පහ අද දිනේ වාට ලැබෙන පස්වෙනි වචනය කල්යාණ කල්යාණ මිත්‍රයෝ ඉන්නවා පාප මිත්‍රයෝ ඉන්නවා. ඔයා කල්යාණ මිත්‍රයෙක් වෙන්නද කැමති පාප මිත්‍රයෙක් වෙන්නද? ආරිතික කැමති කල්යාණ මිත්‍රයෙක් වෙන්නද පාප මිත්‍රයෙක් වෙන්නද? මම නම් කැමති කල්යාණ මිත්‍රෙක්. ඒ විනුගනේ රිතික කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ ඒකනේ. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ දවසක් අහනවා බුදුහාමුදුරුවන්ගේ බුදුහාමුදුරනේ මිනිස්සෙක්ගේ ජීවිතයෙන් භාගයක්ම මේ කල්යාණ මිත්‍රතාවයේ නිසා නේද හොඳ පැත්තට යන්නේ කියලා. මිනිස්සෙක්ගේ ජීවිතයෙන් භාගයක්ම හරියන්නේ මේ හොඳ යාළුවෝ ඇසුරු කිරීම නිසා නේද කියලා බුදුහාමුදුරුවන්ගෙන් කවුද අහන්නේ? ආනන්ද හාමුදුරුවෝ. මේ අග්‍රෝපස්ථායක ඉන්න ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කියනවා එසේ නොකියව ආනන්ද එසේ නොකියව කියලා දෙපාරක් කියනවා. දෙපාරක් කියලා පොල්ලක් අතර ගත්තේ නෑ. නේද? එසේ නොකියව ආනන්ද එසේ නොකියව කියලා මිනිස්සෙක්ගේ ජීවිතේ භාගයක් නෙවෙයි ජීවිතේ සම්පූර්ණ ජීවිතේම සාර්ථක වෙන්නේ කල්යාණ මිත්‍රතාවයේ මත කියලා කියනවා. හොඳ යහපත් මිතුරන් නිසා තමයි මිනිස්සෙක්ගේ ජීවිතේ 100%ක්ම යහපත් වෙන්නේ කියලා. මතක තියාගන්න මේ පොසොන් සමේ පොසොන් නිවර වෙලා ඇසලත් වෙන වෙලාවේ මතක් කරලා දුන්නු ධර්ම කරුණක්. හරි? එහෙනම් කල්යාණ තමයි අපේ අද වචනේ කීවෙනි වචනේද? පස්වෙනි වචනය කල්යාණ. සාදුකාරයක්වත් දෙන්න බණපදයක් කියලා දුන්නා. හරි. හයවෙනි එක ගණ්ඨාව. හය ගණ්ඨාව. පන්සලේ තියෙන ගණ්ඨාව. හය ගණ්ඨාව. ගණ්ඨාව අර එල්ලලා තියෙදි ලොකු යකඩ වලින් හදපු ගණ්ඨාව පන්සලේ ටොං ටොං ගාලා ටං ටං ගාලා ගහන්නේ පූජාවට. සිරිපාදේම ගියාම ගියපු වාර ගාන 90 ගහලා එන්නේ එක එක්කෙනා වෙන මෙල්ලලා තියෙන පොඩි ගණ්ඨාරේ. මේ ගණ්ඨාව තමයි අපේ වචනේ. හරි 6 වෙනි වචනේ ගණ්ඨාව 7 අධීක්ෂණය. 7 අධීක්ෂණය.
හත අධීක්ෂණය අද දවසේ ඔබට ලැබෙන 8 වෙනි වචනය උච්චාරණය පොඩ්ඩක් හිමීට කියවන්නකෝ. පොඩ්ඩක් හිමීට කියවන්න 8 වෙනි වචනය ශාක්‍ය ඇහුණා අද 8 වෙනි එක පොඩ්ඩක් හිමීට කියවන්න කියපින්ද මම හිමින් කිව්වා. එහුණත් දන්නේ නැහැ නේ. ශාක්‍ය කිව්වේ හිමීට කියන්නේ ටිකක් වෙලා ගිහින් කියන්න කියලාද? නෑ සර් ඒක පාට එක පිට එකක් කිව්වනේ ඒකින් ලියා ගන්න බැරි වුණා. කෑ ගහන්න නැතුව හිමීට කියන්න කිව්වා කියලා මම හිමීට කිව්වා. ඒක නෙවෙයි නේ. හරි. 7 එහෙනම් අධීක්ෂණය 8 උච්චාරණය 8 උච්චාරණය හරිද ලියා ගන්න පුළුවන් වුණාද 6 ගන්ටාව 7 අධීක්ෂණය 8 උච්චාරණය හැමෝම ලියලා නේද පුතේ ඔව් සර් ඔව් ඒක ප්‍රවීන් තමයි ඒක උදව් කරන්නේ මට ඔව් කියලා හරි අනිත් අය ඉන්නවා ගල් බිල්ල වගේ 9 ප්‍රතිසංස්කරණය ප්‍රතිසංස්කරණය 9 ප්‍රතිසංස්කරණය මෙන්න ඔබට අද දවසේ ලැබෙන අවසාන වචනය භික්ෂුණිය අද දවසේ ලැබෙන අවසන් වචනය භික්ෂුණිය අසාලි වීමට ලැබෙන අවසන් වචනය පාඩමටම පන්තියටම තියෙන අවසන් වචනේ නෙවෙයි අසාලි වීම අවසන් වචනේ භික්ෂුණිය මම තව එකපාරක් වචන ටික කියන් යනවා පුතාලා බලන්න ඔයාලා ලිව්වා හරිද කියලා එක රතිඤ්ඤා දෙක විශේෂඥ තුන කනිෂ්ඨ හතර කොට්ටාසය පහ කල්යාණ හය ගන්ටාව හත අධීක්ෂණය අට උච්චාරණය නවය ප්‍රතිසංස්කරණය 10 භික්ෂුණිය එච්චරයි එහෙනම් අපි ලියමු බලන්න වෙන ස්ක්‍රීන් එක ෂෙයා කරලා මෙන්න ලියනවා අසාලි වීම අද දවසේ ඔයා ලියපු අසාලි වීම වචන 10 මේවා හරිද කියලා බලන්න වැරදි නම් එකක් තුන් පාර ගානේ පස්සේ ලියන්න හරි වචනේ දැන් එතනින් ලියලා තියන්න වෙනත් රතු පාට වගේ පෑනට අසාලි වීම එක රතිඤ්ඤා රාති ඤාව් රතිඤ්ඤා දෙක විශේෂඥ 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 තුන කනිෂ්ඨ මුතජාචයන්න ටයන්න මහ ප්‍රාණ කනිෂ්ඨ ලියන්නේ හතර අපි කිව්වේ කොට්ටාසය කොට්ටාසය කිව්වහම මහ ප්‍රාණ ටා යන්න නම් ලියනවා පහ අද දවසේ පස්වෙනි වචනේ අපි අර කතන්දරයකුත් කියලා දුන්නේ බුද්ධ කාලීන සිදුවීමක් කල්යාණ කයන්න ලයන්න යන්සේට ඇලපිල්ල මූර්ධජ නයන්න කල්යාණ හය ගන්ටාව මහප්‍රාණග
මූර්ධචන හල් වෙනවා ගන්ඨාව 7 අධීක්ෂණය අධීක්ෂණය ඔන්න මේ අල්කයන්යි ෂයන්යි එකට බෙදලා මෙහෙම ලිව්වත් වැරදි නැත එමත් ලියතේ අට අපි කිව්වේ උච්චාරණය උයන්න අල් ඡයන්න මහ ප්‍රාණ ඡායන්න රයන්න මූර්ධචනයන්න යයන්න උච්චාරණය නවය ප්‍රතිසංස්කරණය අකුරු 9ක් තියෙනවා ප්‍රතිසංස්කරණය නයන්න මූර්ධච වෙනවා රයන්නට පස්සේ එදින නයන්න මූර්ධච මතකයි ක්‍රියාවකදී ප්‍රතිසංස්කරණය ප්‍රීතිත් එක්කම ඔළුවට ගන්න එහෙම මතක හිටින්න එතකොට වරදින්නේ නැහැ 10 අපි කිව්වා භික්ෂුණිය බි මහ ප්‍රාණ බි අල් කයන්න බැඳි ඡයන්න ඇවිල්ලා ඔහොම ලිව්වත් කමන්නේ එහෙම නැත්තම් මෙහෙම බි අල් කයන්න දාලා ඡයන්න ශුයන්න කරලා මූර්ධචනයන්ට ඉස්පිල්ල දාලා ඔහොම ලිව්වත් හරි භික්ෂුණිය එන එක රතිඤ්ඤ දෙක විශේෂක්ය තුන කනිෂ්ඨ හතර කොට්ටාසය පහ කල්යාණ හය ගන්ඨා හත අධීක්ෂණය අට උච්චාරණය නවය ප්‍රතිසංස්කරණය 10 භික්ෂුණිය ලේසිනේ කාලෙකින් ලැබිච්ච ලේසි වචන ටිකක් කියලා ජලිත කිව්වා. තව ඕගොල්ලන්ගෙත් එහෙම අදහස් කියන්න. අපි chat එකට දාන්න print screen එකක් දාගමු. මම close කළාට කමක් නැද්ද? පුතාලා තාම බලන් ලියනවද? වැරදි ඒවා. තාම ලියන්නේ නා පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් නම් ඉන්න බැරියේ තින්නේ. කාලෙකින් ලැබිච්ච ලේසි වචන ටික කියලා කට්ටිය කිව්වා. ඔගොල්ලන්ගෙත් අදහස් කියන්න. කාලෙකින් ලැබිච්ච ලේසි වචන ටික නේ? මට නම් එහෙම නෑ. කාටද දෙන්නේ නැත්තේ? කාටද දෙන්නේ නැත්තේ? දෝෂිතට. මේක ලියාගෙන ඉවරයි. නෑ සර් මට නෙමෙයි. අම්බු. අම්බු කෑ ගහන්නේ බෝ. ලියාගෙන ඉවරයිද බබාලා? ඔව් සර්. තාම ලියන කෙනෙක් ඉන්නවා නම් කියන්න කට ඇරලා. එහෙනම් මම ක්ලෝස් කළාට කමක් නැද්ද? කමක් නැත්. ඒ ඔයානේ අනිත් අය. කමක් නෑ සර්. එහෙනම් ඔන්න මම මේක ක්ලෝස් කරනවා. chat එකට මේ දාලා තියෙන කට්ටිය ඔන්න මේ මාත් දාන්න නේද ෂේ කොපි කරගත්ත එකේ. අද දවසේ ලකුණු තත්ත්වය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. අද දවසේ අපි වචන 10ක් දුන්නා. 7 ශ්‍රේණියේ සිංහල පන්ති ළමයින්ට අසාලි වීම ලියන්න කියලා. ඒතර රිතික 10න් 8යි කියලා දාලා තියෙනවා. අනිත් බබාලා ටට්ටක් ගාලා දායි කියලා මම හිතනවා. දාන්න බැරි අය වැඩ නැති අය අත උස්සන් ඉඳී කියලාත් හිතනවා.
ට්‍රවීන් ගයුරුක කීයද පුතේ 10න්? 8යි සර්. 8යි. හොඳයි. 7යි. ලෝෂිත 7යි. ලෝෂිත කීයද? 10න් 8යි සර්. 10න් 8යි. වෙනුරි කීයද? සර් පොඩ්ඩක් කරන්න. ගන්න. කොහෙට ගන්නද මං? වෙනුරි කීයද පුතේ? 8යි සර්. 8යි. හොඳයි. එතකොට අපි බලමු ක්‍රිතික 8යි කියනවා ආලෝක 9යි කියද්දි අනිත් අය ටයිප් කරමින් ඉන්නවා. වේගයෙන් ටයිප් කරලා දාන්න. සුයිඳු බබා කීයද? 9යි සර්. සුයිනී නංගි සර් යාගේ 7යි. එයාගේ 7යි. ශාක්‍ය කීයද? සර් 10න් 9යි. මොකද්ද වැරදුනේ? ශාක්‍ය ඇහුන්නේ නැහැ අපිට. සර් 10න් 9යි. ඔව් වැරදුනේ මොකද්ද? 9 තමයි වැරදුණු වචනේ මොකද්ද? ගන්ටාව සර්. ගන්ටාවද? දේශී එකක්. දුල්ය කීයද පුතේ? 10ම හරි සර්. 10යිම හරි ගොඩක් හොඳයි. ඒතර 10න් 10 අපේ තියෙන්නේ දුල්යට විතරද අද? ඔව් නේද? ඔව් දුල්ල තමයි දැන්නේ 10න් 10යි කියන්නේ. හරි. අනිත් ඒවා 9 8 කවුරු හරි කිව්වේ නැද්ද මට තව? කිව්වා නේද? සර් නම් කිව්වේ නැහැ. විනුක කීයද පුතේ? 10න් 7යි. 10න් 7යි. හරි. එහෙනම් ඔන්න අපි භාෂා ක්‍රියාකාරකමක් ඔය විදිහට ඉවර කළා. අපි ඊළඟට යනවා අපේ පෙළ පොතට. අච්චු පොතට ටෙක්ස්ට් බුක් එකට කොහොම කිව්වත් එකම දේ තමයි පෙළ පොත. ඉතින් මේ හයි මල්ලේ පොතේ ක්ලෝස් කරමු අපි. මේ එතකොට පින 7 ශ්‍රේණියේ සිංහල පෙළ පොතටයි මේ යන්නේ. යන ගමනුයි ඉන්නේ. විවෘත කර ගනිමින් ඉන්නේ. ඉතින් හෝම්වර්ක් තත්ත්වය ගැන නම් මට පැහැදීමක් නැහැ. ගිය සතියේ හෝම්වර්ක් බලන්න මම අද දහවල් අපේ grade 7 සිංහල online කියන WhatsApp group එක ඇතුළට රිංගලා බැලුවා. හැබැයි ඉතින් කියන්න කනගාටුයි. ගිය සතියෙන් පස්සේ අපේ බබා මට හෝම්වර්ක් දාන්න බැරි වුණා. අන්න ඒ ගැටලුව ගැන තමයි මම මේ කියන්නේ. ගිය සතියේ අපි පන්තිය කළේ ගිය බදාදා බ්‍රහස්පතින්දා අපි සෙමිනාර් එක කළා. සිකුරාදානේ සෙමිනාර් එක. ඉතින් ජලිත විතරයි හෝම්වර්ක් කරලා දාලා තිබ්බේ. අනිත් අයගේ නම් පුතේ කරාස දාන්න බැරි වුණා. අන්න ඒකනේ අපරාධිනේ ඉතින් මම අද දවල් වෙනකම් බැලුවා කවුරුකේවත් හෝම්වර්ක් එකක් බලන්න තිබ්බේ නැහැ. මං හිතුවා මට වැරදිලාද ළමයින්ට වැරදිලාද රටටම වැරදිලා තියෙන වෙලාවනේ නේද? ඒකින්ද ඉතින් කාටවත් වරදින්න පුළුවන්. ඒ වුණාට ඉතින් හෝම්වර්ක් කරන්න ඕන. නොකළොත් අපිට මග ඇරෙන්න පුළුවන්. කියන්නේ කරපු පාඩම් අමතක වෙන්න ඉඩ තියෙනවා. අපි ගිය සතියේ වෙද්දි වාක්‍ය රචනයත් අවසන් කළා හිටියේ මම හිතන්නේ නේද? නිවේදන කොටස තමයි මම කරන්න තියෙන්නේ නේද? වාක්‍ය රචනය කළේ නැද්ද පුතේ අපි? නෑනේ. සිනා කුමාරි කරලා රසකවි ගොතමු කවි රස විඳිමු කියලා කවි ටික හදන්න තිබ්බේ නේද? කවි ටික හදන්න වෙන හින්දාද කට්ටිය හෝම්වර්ක් කළේ නැත්තේ? වෙනදනම් එක්කෙනෙක් දෙන්නෙක් හරි කරනවනේ. කවි පද පුතේ ඉතින් ගොඩක් තිබ්බේ නෑනේ.
නේද අපිට පද දෙකක් දීලා ඉතුරු පද සම්පූර්ණ කරන්න වගේ වැඩනේ තිබ්බේ. ඉතින් එහෙම වුණාම නොකර ඉන්න එපා. මම බලනවා පහුගිය විභාග අරවා මේවා ඉඳලා සමහර වෙලාවකට හෝම්වර්ක් කරන්න බලන්න බැරි වෙච්ච වෙලාවල් තිබ්බා. ඒත් පහු වෙලා හරි මම බැලුවා. එහෙමනම් 6 මම තාම පේපර්ස් ටිකක් බලලා ඉවර කරලා දුන්නේ නැහැ. 6 නෙවෙයි 6 දුන්නා 7 ඕගොල්ලන්ගේ තමයි මේ තාම දුන්නේ නැත්තේ. 7යි 10යි 11යි දෙන්න තියෙනවා. ඒ අතරේ හෝම්වර්ක් උත් බලුවා. අද මම බැලුවේ මට පේපර්ස් ටික දෙන්න බැරි හින්දා හෝම්වර්ක් ටික හරි බලලා කොහොම හරි දෙන්න කියලා WhatsApp group එකට ගියාම කාගේවත් තෙවිලි තිබ්බේ නෑ හෝම්වර්ක්. ඉතින් පුතාලා කරන්න මේවා නොකර හිටියොත් අමතක වෙනවා. ඒ කවි හදන එක ලස්සන වැඩන්නේ. කවි පද දෙකක් දුන්නාම ඒකේ තාලෙට තව කවි පද දෙකක් අපිට හදාගන්න. තුනක් දුන්නාම තව එකක් හදන්න. ඒවා කරන්න පුතේ නොකරයින් ඉපා. කරලා අඩුපාඩු ඉගෙන දැනගමු. මේ අතරේ ඔයගොල්ලෝ අතර ඉන්න පුළුවන් දක්ෂ කවියෝ කිවිඳියෝ ඔය අතරින් බිහි වෙන්න පුළුවන්. කිවිඳියෝ කිව්ව සත්තු జాතියක් නෙවෙයි. හරි කවියා කියන එකේ ස්ත්‍රී ලිංග පදයේ කිවිඳිය. හරි. ඒ මොකෙද දෙය කියලා බලයි නැත්තම් නේ. හරි. ඒක කරන්නේ පාඩම අවශ්‍ය නම් නැවත කියව ගන්න. කවියක් ඒ තාලෙට රිද්මයට ඒ වචන ගානට අනුව හදන්න පෙළඹෙන්නේ. ඒක ඔයාට ගේ සමාජ සංවිච්ච දක්ෂතාවයක් වෙන්න පුළුවන්. මෙච්චර කල් අපි ඒකට මහන්සි වෙලා නැති හින්දා ඒක අපේ ඇඟේ තියෙනවා කියලා අපි නොදැන ඉන්න පුළුවන් මේ කවි ලිවීමේ හැකියාව. ලියලා බලන්න සමාජයට ඔයාට හොඳ කවියෙක් කිවිඳියක් වෙන්න අවස්ථාවක් වුණත් තියෙන්න පුළුවන් ජීවිතේ. ඒකින්ද ලියනවා නේද ඒක? පැවරුම් කරනවා නේද? කරනවා නේද? ඔව් සර්. ඔව් ඒක ට්‍රවින් තමයි ඒ මොකක්ද කියන්නේ යන්න ෂාප් කියන්නේ. හරි. අනිත් අය කරයිද කියලා ෂුවර් නෑ වගේ සතුටු වෙනවා. හා සර්. හා සර්. කරාස්. කලාස් දැම්මේ නෑ සර්. හරි. ඒවනේ කියන්නේ. හරි. කවුද පවුවිලා දිස්සතු මේ ඇවිත් ඉන්නේ මොකද දිස්සතු පරක්කු සර් අද පොඩ්ඩක් නෑදෑයෝ කට්ටියක් ආවා නෑදෑයෝ කට්ටියක් ආවා තෑගි බෝග බරට මාර්ගෙන් ඔයා බලන්න ආවා හරි කමන්නේ ඉතින් නෑදෑයෝ යනකම් හිටියද ඔයා පන්තියට එන්නේ ඔව් සර් හරි. අපි ඔයාට අසාලිනී වචන ටික ලියන්න බැරි වෙන්නේ නැතිනේ නේද? සර් මම ලිව්වා. ලිව්වද පස්සේ? හොඳයි. සර් ලියද්දි තමයි මම ආවේ. ඇත්තද? එහෙනම් කමන්නේ. ඉස්සෙල්ලා නෑනි පාඩම එනං ඉඳලා තියෙන්නේ. හරි. උර මට එන්නේ නැහැ කියලා අද මැසේජ් එකක් දාලා තිබ්බ දසුන් රෙකෝඩින් එක දාලා තියෙන්නේ අපි ලෝෂිතත් පස්සේ ආවා. ඒ කියන්නේ හැමෝම වගේ ඇවිල්ලා ඔව් එහෙනම් වෙනද වගේම ඉන්නව කට්ටිය මෙතන නැත්තේ දසුන් විතරයි දසුන් කිව්වා දෙන්න වෙන්නේ නැහැ කියලා. හරි. එයා වෙනුවෙන් අපි රෙකෝඩින් දාලා තිනවා. ඔයගොල්ලන්ටත් පරක් වෙලා ආපු අයට රෙකෝඩින් එක හරි බලලා එතකොට අඩුපාඩුවක් වුණා නම් ඒක හදාගන්න දැන් පුළුවන්. හරි. එහෙනම් අපි යමු අපේ පෙළ පොතට ටෙක්ස්ට් බුක් එකට අච්චු පොතට කියන මේ ඔක්කොටම කොගෙන් කියන්නේ කයි නේද? වාක්‍ය රචනයේ පාඩමටයි යන්න තියෙන්නේ 106 පිටුව. ෂෝක් නේද වාක්‍ය රචනයක් ඉදිරියේ ලියන්න වෙනවා කියන එක නෙවෙයි නොකිය කියන්නේ කොහොම වුණත් නේද? හරි. ලබන සතියේ වෙද්දී රචනෙකුත් ලියන්න ඕන කියලා දැන් මතක තියාගන්නකෝ. හරි. රචනා ටිකක් හදමු. වාක්‍ය රචනය. අපි පාඩම චුට්ටක් කියවගෙන යමු ඉදිරියට නේ. ඒ අනුව පාඩම අපි අද අගින් පටන් ගන්නවද මුලින් පටන් ගන්නවද? අගින්ද මුලින්ද? අකින්ද මුලින්ද? මුලින් පටන් ගන්න. ඒ මුල කෙනෙක් කියන්නේ පටන් ගන්න සර්. සර් අදාම මුලින් පටන් ගන්න සර්. අනේ සර් අගින් පටන් ගන්න. ඔව් අපි අගින් පටන් ගමු. වැඩි දිනාගේ බලවත් ඉල්ලීම මත අද දිනේ අපේ පාඩම් කියවීම අවසානයේ සිට මුල දක්වා කියාගෙන යනවා. මුලින් නම් අවසානයේ බෑද?
නෑ අග ඉඳන් මුලට අද ලබන සතියේ අපි මුල ඉඳන් අගට ඔක්කොටම ලැබෙනවා බය වෙන්න එපා පාඩම දිග පාඩමක් තියෙන්නේ ඔක්කොටම කියවන්න පුළුවන් දෙපාරක් විතර කියව ගන්න පුළුවන් වීදී බැරි වුණොත් අපි එකපාරෙන් හරි කියවමු හරි ඉතින් අපි දන්නවා පුල පුලා බලා සිටින්නේ ඔක පාඩම කියවන්න පුල පුලා කියන වචනේ තේරුම දන්නවද තප්පුලනවා නෙවෙයි නොයිවතිල්ලේ අන්න හරි සිල්ලෙන් ඉවැකියක්නේ නොයිවසිල්ලෙන් කවුරුත් හිතුවේ නෑනේ තප්පුලමින් ඉන්නවා කියලා ඒ ගොන්නුනේ තප්පුලන්නේ හරක් නේද හරි තප්පුලනවා නෙවෙයි පුල පුලා කියන්නේ නොයිවසිල්ලෙන් බලා සිටින ඒ අවස්ථාව අද දිනේ අපිට ලැබෙන එතකොට විනුග තමයි යටම ඉන්නේ රෙජිස්ටරේ මගේ මේ මැනුවල් හදපු රෙජිස්ටරේ පස්සේ ආපු අයත් ඇති ඊට යටටනේ මට ඉන්නේ මේක විනුග එහෙනම් විනුග බබා ඔයා මට මේ හැඳින්වීම ඡේදේ ලස්සනට කියවන්න බලන්න පන්තියටම ඇහෙන් 13 වෙනි පාඩම වාක්‍ය රචනය අදහස් නිරවුල්ව හා නිවැරදිව ඉදිරිපත් කිරීමෙන් ලේඛනකාරයේ යෙදීමේ නිපුණතාව සංවර්ධනය කර ගැනීම උදෙසා මාතෘකානුකූලව රචනා ලිවීමේ ක්‍රියාකාරකම යොදා ගත හැකිය. මෙහිලා තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරමින් උචිත ලෙස කරුණු සංවිධානය කර ගනිමින් සිත්ගන්නා ශෛලියකින් වාක්‍ය රචනය ලිවීම මූලික වේ. එහිදී නිවැරදි වාක්‍ය රටා අනුගමනය සුදුසු පරිදි විරාම ලකුණු යෙදීම පද නිසි ලෙස ඈත් කර ලිවීම හා පැහැදිලි අත්අකුරු යන ශිල්පීය දක්ෂතාද ප්‍රගුණ කළ යුතු වේ. මේ අනුව සලකා බැලීමේදී වාක්‍ය රචනය නිපුණතා රැසක් සංවර්ධනය කෙරෙන ක්‍රියාකාරකමකි. අලුත් දෑ නිපදවීමට අවැසි නිර්මාණාත්මක ගුණාංග සංවර්ධනය කර ගැනීම සඳහා වාක්‍ය රචනා ලිවීමේ ක්‍රියාකාරකම මනා පදනමක් වෙයි. හරි පුතා අපි බලමු මේ කියපු ඡේදේ නම් හරි ඒක විස්තර කරනවා මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න පුතාට එතක
හරි පුතාලා අපි එහෙනම් පාඩමට නැවත යන්නේ අපිට විරුග මුලින් කියවපු ඡේදය අපි පොඩ්ඩක් විස්තර කරගමු. අපේ මාතෘකාව තමයි වාක්‍ය රචනය. එතකොට කොහොමද අපි මේ රචනය කියන එක අපි දන්නවා පොඩි කාලේ ඕගොල්ලන්ට ශිෂ්‍යත්වයට ඉඳන්ම රචනා ලිව්වා 3 4 ඉඳන්ම. ලියලා උන්න 6 ඉඳන් අපි ඡේද වෙන් කළා රචනා ලියන්න ගත්තා. ඊට කලින් අපි තිබ්බේ වාක්‍ය විදිහට වාක්‍ය 3ක් 5ක් කොහොමනේ තිබ්බේ? ශිෂ්‍යත්ව විභාගෙටත් වාක්‍ය 3යිනේ තිබ්බේ නේද? එතකොට මේ දැන් ඊට වඩා අපි පුළුල් විදිහට මේක සාකච්ඡා කරන්න යන්නේ රචනාව කියන එකේ වැදගත්කම ගැන සාකච්ඡා කිරීමක් මෙතන තියෙනවා. එතකොට මුලින්ම කියනවා අදහස් නිර්වුල්ව හා නිවැරදිව ඉදිරිපත් කරමින් ලේඛනකාරී යෙදීමේ නිපුණතාව නිපුණතා සංවර්ධනය කර ගැනීම උදෙසා මාතෘකානුකූලව රචනා ලිවීමේ ක්‍රියාකාරකම යොදාගත හැකිය. පතනේ අදහස් නිරවුල්ව නිවැරදිව ඉදිරිපත් කරන්න ලේඛනයේදී මේ අපි ලියන භාෂාවෙන් මෙන්න මේ කරනවා මාතෘකානුකූලව රචනයක් ලිවීමේ ක්‍රියාකාරකම හොඳ ක්‍රියාකාරකමක් කියලා. එතකොට තර්කානුකූලව අදහස් ඉදිරිපත් කරමින් ඒ කියන්නේ ගැළපෙන විදිහට තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීම. ආලෝක මොකද ප්‍රශ්නේ? පුතේ කැමරා එක ඔන් කරනවා නම් ඔන් කරන් දිගට ඉන්න ඕන නැත්නම් ඕෆ් කරන් ඉන්න ඕන. අනිත් අයට ඩිස්ටර්බ් වෙයි සැරින් සැරේ ඔන් ඕෆ් කරන එක නේද? පන්තියට ඩිස්ටර්බ් එක. එක්ක ඔන් කරන් දිගට ඉන්න නැත්නම් හරි. ලියුනේ මම කැමරාව ඔන් කරගෙන හන්ති ඉන්නවස? ඔව් යා ඉන්නවා ඒක තමයි. හරි ආලෝක ඉන්නවා. හරි පුතේ කැමරා ඔන් කරනවා නම් දිගට කමක් නැහැ ඔන් කරන් හිටියට වල සැරින් සැරේ ඔන් ඕෆ් කරනකොට පන්තියට ඒක ඩිස්ටර්බ් අපිට උගන්වනකොටයි හැම එකටම දිගට එක්ක ඔන් කරගෙන ඉන්න පුළුවන් නැත්නම් ඕෆ් කරගෙන ඉන්න පුළුවන් අවශ්‍ය විදිහට. අර සැරින් සැරේ එක ගන්න ඔන් ඕෆ් වෙනකොට ඩිස්ටර්බ්. හරි. දැන් අහන් ඉන්නකෝ එන අපි මේ කීකේ හිටියේ මේ තර්කානුකූලව අදහස් ඉදිරිපත් කිරීම. තර්කානුකූලව කියලා කියන්නේ යම්කිසි ඒ මාතෘකාවකට ගැළපෙන ආකාරයෙන් අදහස් ඉදිරිපත් කිරීම කරුණු සංවිධානය කරගන්න එක සිත් ගන්න ශෛලියකින් රචනා කරන එක විශේෂයෙන් මේ රචනාවක මූලික දේවල්. ඒකෙදි ඊට අමතරව වාක්‍ය රටා නිවැරදි වාක්‍ය රටා අනුගමනය කරන්නත් ඕන විරාම ලක්ෂණ නිවැරදිව යොදන්නත් ඕන. පද හොඳට ඈඩ් කරලා පැහැදිලි අත්තකුරු වලින් ලියන්න ඕන. ඒ වෙනුවෙන් පිටපත් ලිවීමක් හැම සතියෙම ලියන්න කියලා ඔයගොල්ලෝ හැම සතියෙම මට පිටපත් ලිවීමක් ලියලා ෆොටෝස් ටික හැමදාම දාන්නේ හැම සතියෙම නේද? එහෙම නේද? මේ ඉන්න ඔක්කොමලා එහෙම කරනවා නේද? මට හැමදාම බලන්න අසා ලිවීමක් නෙවෙයි පිටපත් ලිවීමක් තියෙනවනේ. නේද ලෝෂිත? එවනවා නේද හැම සතියෙම? අන්න උකට අහන්නකට උත්තර දෙන්නේ නැහැ. එතකොට එහෙම එවනවා නේද ආලෝක? නෑ සර්. නෑ. එහෙම එවනවා නේද දුල කවුද? දිසඳු. පිටපත් ලිවීමක් හැම සතියෙම ලියලා එවනවා නේද? සත්‍යයක් නෑ. දුල්ලේ ඔයා එවනවා නේද හැම සතියෙම? නෑ සත්‍යයක්. හිරුන් ඔයා එවනවා නේද හැම සතියෙම? අන්න බෑනේ සර්. ඇයි? මගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් කියලා වැටෙනවා සර් ෆොටෝ ගන්න හදනකොට. ඉතින් වැඩක් නැති පරණ ෆොටෝස් ටික ඩිලීට් කරලා දාන්න ස්ටෝරේජ් එක වැඩි ඒවා. ඕනේවද ඔක්කොම තියෙන්නේ?
ඩිලීට් කළාම සර් SD කාඩ් එකේ පිරීලා කියනවා. ඉතින් SD කාඩ් එකේ තියෙන ඒවා ඩිලීට් කරන්න පුළුවන්. හරි සර් ඒක ඩිලීට් වෙන්නේ ඩිලීට් වෙන්නේ SD කාඩ් එකේවත් ඩිලීට් කරන්න පුළුවන්. ෆෝන් එකෙන් SD කාඩ් එකට කොපි කරලා නැත්තේ ඔය දැන් නේද? වැඩි ඒවා. ඉතින් ඒකේ ඩිලීට් කරලා හදාගන්න පුතේ. අපරාධිනේ. හෝම්වර්ක් උත් කරලා දාන්න එපේ. හරි. ඒ දුලනිගේ කවුද? පුතේ. ඩිලීට් කරලා බලන්න සර් ඩිලීට් කරන්න බෑ තාම. බලන්නකෝ. එතකොට රිතික ඔයාමට හැම සතියෙම එවනවා නේද? පිටපත් ලිවීමක් ලියලා. සත්‍යයක් නෑ. ශාක්‍ය එවනවා නේද? හෝම්වර්ක් වලට පිටපතක් ලියලා හැම සතියෙම? නෑ ඒක නෙවෙයි. සුවිදු ඔයායි නංගීත් එවනවා නේද හැම සතියෙම? පිටපත් ලිවීමක් ලියලා. අනේ සත්‍ය නෑ කියලා ටයිප් කරලා දාන්න. ට්‍රවින් ඔයා බැරි වුණා සර්. බැරි වුණා නේ පව්. වෙනුරි ඔයා නෑ සර්. නෑ. විනුක ඔයා පිටපත් ලිවීමක් ලියලා දානවා නේ හැම සතියෙම? හැම සතියෙම දාන්නේ නෑ සර්. ඔව් හැම සතියෙම දාන්නේ නෑ. ඒක තමයි මම මේ අහන්නේ. හැම සතියෙම තියා දැන් සති ගානකින් නෑ. මේ කට්ටිය කවුරුත් ඔය මම ගත ගිය සතියේට එක හෝම්වර්ක් එකක්වත් එකම ක්‍රම එකක්වත් දාලා තිබ්බේ නෑ. ගිය සමුදා ඉඳන් ජලිත තිබ්බ අනිත් කවුරුත් දාලා තිබ්බේ නෑ. ඉතින් එහෙම වෙන්න බෑ. පිට මං කියලා තියෙනවා හෝම්වර්ක් මුකුත් නැති වෙන්න බෑ. අපේ ළමයින්ට අනිවාර්යෙන් හෝම්වර්ක් එකක් විදිහට අඩු ගන්න පිටපත් ලිවීමක් හරි ලියන්න තියෙනවා සතියේට. කවුද ලියන්නේ ආලෝෂිත නැස සර්වි ඉතලා කැඩි කැඩි යවන සමහර හරි සර්වර් කැඩි කැඩිද සර්ගේ කටහඬ කැඩි කැඩිද සර්ගේ කටහඬ නේ මම බය වුණා මාව කැඩි කැඩි යනවත් දන්නෙත් නෑ නිතනම හරි එතකොට මම කොහොමත් ලබන සතියේ ලකුණු දීලා විභාගයේ දෙමාපිය රැස්වීමකුත් ගන්නවා හරි ඒක 7:00 පන්තියේ පටන් ගන්න වෙලාවේ ගන්න එකද හොඳ ඉවර වෙන වෙලාවේ ගමු නේද අම්මා තාත්තා ඔෆිස් ගිහිල්ලා අර මේ එන්න වෙලාව ඇවිල්ලා ඉන්නවනේ දෙමාපිය රැස්වීම කියලා ඉන්නතු ඉන්න බෑ ඔව් ලබන සතියේ 7:00 ඉඳන් 9:00 පන්තිය කරලා 9:00 විනාඩි 15ක පොඩි දෙමව්පිය රැස්වීමක් ගන්නවා ඔය මේ දේවල් ඒ අයටත් අපි මතක් කරන්න එපා නේද? ඕගොල්ලන්ගේ දක්ෂතා හැකියා නේද? මතක් කරලා දෙන එක මගේ යුතුයකමනේ. පන්ති පටන් ගන්නකොට අපි හැමදාම කරන්න කියලා තියෙන ඒවා දැන් දිගට ලස්සනට කෙරීගෙන යනවා. ළමයි මාර උනන්දුයි කියලා ඒ අයවත් දැනුවත් කරන්න එපා මම නේද? එහෙම නේද ශාක්‍ය? ඉතින් ඒ වෙනුවෙන් ලබන සතියේ අපි දෙමාපිය ලකුණු දීලා මම එක මැසේජ් එක දාන්නම් අපේ ගෲප් එකට දාලා තියන්නම් දැනුවත් කිරීම ලකුණු දාලා ඊට යටින් දෙන්නම් දෙමාපිය රැස්වීම වෙලාවක් හරි එහෙනම් අපි මේ රචනාව ගැන කතා කරනකොට මම එතෙන්ට ආවේ ඔය පැහැදිලි අක්තකුරු විරාම ලක්ෂණ ගැන කියනකොට ඕක අපි පිටපත් ලිවීම නිතර ලියනවා නම් ඒවා හැදෙනවා වාක්‍ය ගැලපීම් වුණත් ඔය සිංහල පොතෙන්දි මම මේ ලියන්න කියන්නේ පෙළ පොතේ ඒකේ තියෙන දේ බලන් ඔයා ලියනකොට ඔයාට වාක්‍ය ගැලපීම ගැන පොඩ අවබෝධයක් එනවා ඒ වෙනුවෙන් තමයි අපි පිටපත් ලිවීම හෝම්වර්ක් එකක් විදිහට ලියන්න කියලා තියෙන්නේ එහෙනම් අපි මේක තියෙන ඊළඟ කරුණු ටිකක් බලමු. විරාම ලක්ෂණ පද නිසි ලෙස ඈඩ් කර ලිවීම පැහැදිලි අත්අකුරු ශිල්පීය දක්ෂතා
පැහැදිලි අත්අකුරකින් ශිල්පීය දක්ෂතා කියන්නේ මේ අපි නිර්මාණාත්මකව ලියනකොට අපේ දක්ෂතාවය පේන හැටි. මේවා සලකලා බලනකොට වාක්‍ය රචනය මෙන්න මේ නිපුණතා රසක් දක්ෂතා ගොඩක් පෙන්නන ක්‍රියාකාරකමක් විදිහට කියනවා. ඉතින් විශේෂයෙන් කියන අලුත් දෑ නිපදවීමට අවශ්‍ය නිර්මාණාත්මක ගුණාංග. අලුතෙන් අලුත් දේවල් නිපදවන්න තියෙන නිර්මාණාත්මක ගුණාංග සංවර්ධනය කරගන්නත් මේ වාක්‍ය රචනා ලිවීමේ ක්‍රියාකාරකම හොඳ පදනමක් වෙනවා. මම වැඩි මේ අවුරුදු තාම රචනා ලියන්න දුන්නේ නැත්තේ අන්න උතනින් පටන් ගන්න. වාක්‍ය රචනය කියන පාඩම කළාම පටන් ගන්න. එතකොට රචනා ලිවීම ගැන අපි උගන්වලානේ හොඳට. ඒකට ඔයාලට වරද්දන්න බෑ. හරියට රචන ලියන්න පුළුවන් එතන සිට. ඒකයි මොකද මේ රචනයක් ලියන්න නම් පුතේ හොඳට කරුණු තියෙන්න ඕන අපිට. කරුණු නිකන් එන්නේ නැහැ. කරුණු ගලාගෙන එන්නේ පොතපත කියවන කෙනාට. විතර පොත්පත් කියවන කෙනාට කරුණු වෙනවා. මොකද ඒවල ලිඛිත භාෂාව යාට හුරුයි. ඒ වගේම ඒවල තිබ්බ දේවල් එයාගේ හිතට හොඳට තැම්පත් වෙලා තියෙන්නේ. හින්දා ඔයාගේ වයසට ගැලපෙන නව කතාවක්, කෙටි කතාවක් කියවන කෙනා පත්තරයක් ඔයාගේ වයසට ගැලපෙන. ඒක මම ලබන සතියේ දෙමාපිය රැස්වීමේදී දැනුවත් කරනවා මොනවාද ඔයාගේ වයසට වැඩිය හොඳ ගැලපෙන කියවන්න හොඳ දේවල් කියලා. අන්න එහෙම කියවන කෙනාට ලියන්න පුළුවන්. ඒක පරම සත්‍යයක්. කියවන කෙනා ලියනවා හොඳට. කියවන්න නැති කෙනාට ලියන්න බෑ. කරුණු තිබ්බත් ඒවා කරුණු හරියට ගලප ගන්න බෑ යාට. කරුණු ගලප ගන්න බෑ. යා ඔහේ ලියාගෙන යනවා. එතකොට ඒවල තේරුම හරිය අඩුයි. ගැලපීම් නෑ. වාක්‍ය ගැලපීම් ඇත්තෙම නෑ. අන්න කියවන කෙනා සහ නොකියවන කෙනා අපිට හොඳට අඳුර ගන්න පුළුවන් එයා ලියන රචනාවෙන්. තේරුණා නේද? ඒකින්ද ඔයගොල්ලෝ ඔය අනිත් දේවල් වලට තියෙන උවමනාව පරිගණක ක්‍රීඩා වෙන්න පුළුවන්. පරිගණක ආශ්‍රිතව දැන් මේ දවස්වල වැඩිම ඉන්නවා ළමයි. ක්ලාස් එක කරෙන්නෙත් ඔන්ලයින් ඉඳලා ලැප් එකක ටැබ් එකක ෆෝන් එකක කම්පියුටර් එක කොයි වෙලෙත් ඔයගොල්ලෝ ඉන්නේ. ඒ අතරේ එතකොට ඒකටම ඇබ්බැහි වෙනවා. ඒකේ තියෙන සමාජයට පරිගණක ක්‍රීඩාත් ඒ අතරේ කරනවා. සමහර ළමයි ක්ලාස් එකට ලොග් වෙලා හොරෙන් පරිගණක ක්‍රීඩාවක යෙදෙනවා. අම්මා පිටිපස්සේ පොල්ලක් තියන් ඉන්න වෙනවා සමහර වෙලාවට. නේද? තාත්තා හොරෙන් ගිහින් බලන්න ඕන වෙනවා. මේක කරන්නේ පන්තියද වෙන මොනවද කරනවද කියලා. එහෙම වෙන්න බෑ. මේ කරන දේ හරියට අවධාරණය කරන්න ඕන. එතකොට ඒ අවධානය නැති වෙනවා වෙන දේවල් ඒ අතරේ කරන්න ගියාම අපිට තේරෙනවා සමහර ළමයි පන්තියේ හිටියට මේ ඔයගොල්ලෝ පන්තියේ නෙවෙයි සමහර ළමයි පන්තියේ ඉන්නවා ලොග් වෙලා ප්‍රශ්නයක් ඇහුවාම එකපාරට කියන්න බෑ. පාඩම දැන් උතන ඉඳන් කියවන්න කිව්වාම මෙතන ඉඳන්ද කියලා අහනවා. තව වෙන තැනක් ඡේදයක් සමාජයට අහනවා. ඒ කියන්නේ අවධානය නැහැ. කියන්නේ යා වෙන මොන හරි දෙයක යොමු වෙලා ඉන්නවා. අපිට දැනෙනවා. පේන්න ඕනේ නැහැ. ඒකින්දා එහෙම නෙවෙයි පුතේ මේක මේ කාලේ අපරාධයක් මේ වෙන්නේ නේද? මේ කොරෝනා වසංගතය නිසා අපිට ඉගෙන ගන්න තියෙන කාලේ සෑහෙන්න අතපසු වෙනවා. ලොකු හානියක් වෙනවා මේ ළමයින්ට අධ්‍යාපනයේ. සියල්ල ඔන්ලයින් වලින් කරන්නේ නැහැ නේද? පාසලේ ගිහිල්ලා අහගෙන ඉන්න ටිකක් ලොකු වටිනකමක් තියෙනවා. ටීචර් කියනකොට ඇහෙන ටික උනත් වැඩි වෙලාවක්. දැන් සිංහල බලන්න සිංහල කියන්නේ හත වගේ පන්තියක සාමාන්‍යයෙන් සතියේ පීරියඩ් 8ක් විතර කරන විෂයක්. 5කට වැඩි අනිවාර්යයෙන්. ඉතින් පීරියඩ් 8ක් කියන්නේ විනාඩි 40 ගාන ගත්තත් එහෙම නේද? ලොකු වෙලාවක්. පැය 5කට ආසන්න කාලයක් ගොඩක් වෙලාවට කෙරෙන එක. ඉතින් සමහරට දැන් සතියේටම පැය විනාඩි 45ක් පැයක් වගේ කෙරෙනවා ඇති විශේෂ ස්කෝලෙන් කෙරුණා. අපිත් පැය දෙකයි නෙවෙයි කරන්නේ. අපි කොහොමත් කලේ උපකාරක පන්ති වල පැය දෙක. ඒ වෙනුවේ පාසලේ ගොඩාක් දේවල් ඔයාලට අහගෙන ඉන්න වෙලාව තියෙනවා. විෂයන් වල. ඒ අහන් ඉන්න එකත් ලොකු දැනුම වර්ධනයට හේතු වෙනවා. ඉතින් මේ වෙලාවේ ඒක ගොඩක් අඩුයි. ඒකින්ද ඒ අඩුපාඩුව මකා ගන්න නම් අපි ටිකක් පොත්පත් ටිකක්වත් මේ කාලේ කියවන්න වෙනවා. දැනුම වර්ධනය කරගන්න. ඒ වගේම ඇහැට හොඳයි එක දිගටම මේ ස්ක්‍රීන් එකක් බලාගෙන දිහා බලන් ඉන්නකොට පොතකටත් අවධානය යොමු කරලා පොතකුත් කියවන එක. ඒවාට වයසට ගැලපෙන පොත් මොනවද කියලා තමයි ලබන සතියේදී දැනුවත් කරන්නම්. මොන වගේ පොත් ඔයා අරන් කියවන්න ඕනද දෙමව්පියගේ අධීක්ෂණය යටතේ කියලා. හරි. ඉතින් එහෙම කියවන කෙනාට හොඳට ලියන්න පුළුවන් කියන එක මම විශේෂයෙන් අවධාරණය කරනවා මේ වෙලාවේ. දැන් උන්න තියෙනවා වාක්‍ය රචනයක් කියවන්න කියලා.
උතර විනුක කියපු ඉඳා ක්‍රිතික තමයි මේ ඊළඟ සුන්දර හෝටන් තැන්න ගැන තියෙන රචනාවේ පළවෙනි ඡේදය කියවන්නේ. කියවමුද රිතික අපි? ඉදිරිපත් කෙරෙන වාක්‍යය කරන්නේ සුන්දර මයික් එක කරකට ලං වෙලා කියන පුතේ කැඩි කැඩි වගේ ඇහෙන්නේ. සුන්දර හෝටල් දෙස් විදෙස් සංචාරකයන් නිබඳව තමා වෙත කැඳවන හෝටන් තැන්න මුහුදු මට්ටමේ සිට මීටර් 2000කට අධික උසකින් පිහිටි අපේ රටේ උසම පිනිතලා භූමියයි. මේ නිසා ශීතලත් මීදුමත් මේ මොහොතකින් මොහොත ඉපදී. මේ දේශගුණික පරිසරයෙන් හැඩවුණු පරිසර සම්පත් බොහෝ දැකුම් කළුවේ. ඉමක් කොනක් නොපැනෙන තැනිතලාව ගතසිත පිනවන වටපිටාව ලෝකාන්තය බේකස් ඇල්ල හෝටන් තැන්නේ පොහොසත් බවට සාධක වැනිය. හරි පුතේ හොඳයි. ඒ රිතික ලස්සනට කියවි අපි බලමු මේ කියපු කොටස. දැන් පුතේ අපි ආස තැනක් මේ නේද? අපි ලංකාවේ තියෙන ඉතාම සුන්දර තැනක් හෝටන් තැන්න කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ වැඩි දෙනෙක් ගිහිල්ලා ඇති අත උස්සන්න බලන හෝටන් තැන්නට ගියාය ජීවිතේට එකපාරක් හරි. ලෝෂිත අත උස්සන් ඉන්නවා, ජලිත අත උස්සනවා, ටීජී හෙට්ටිආරච්චි මහතා අත උස්සනවා, සුවිඳු සහ සුවිනි අත් දෙක උස්සන් ඉන්නවා. ඉතින් කමන්නේ අන්තයට අනාගතේ යන්න පුළුවන් වෙයි. ඉතින් මේ අපි පන්ති දුල්ලයාත උස්සුවා හෝටන් තැන්න මතක් වුණේ පහුවෙලාද පුතේ? ගිහිල්ලා තියෙනවනේ නේ? හරි. ඉතින් අපේ රටේ හරි පුතේ අපල්ලයට දාන්න හොඳයි. තියෙන ඒ නිසා මතක නැහැ. මොකද පුතේ පොඩි කාලෙද ගියේ? දුල්ලයා මොකද්ද කිව්වේ ඔයා? අනිසා ගියේ අම්මා මතක් කරාමයි මතක් වුනේ. ඒක තමයි. සමහර වෙලාවට පොඩි කාලේ යන්නේ දැන් ඉතින් අවුරුදු දෙක තුනක ඉඳන් හරියට අපිට ලංකාවේවත් සංචාරය කරන්න බැරි තත්ත්වයන් ඇවිල්ලා තියෙන්නේ පුතේ නේද? ඒකින්ද ගොඩක් අයට ගමන් බිමන් අතපසු වුණා යන්න විදියක් නැති වුණා මේ රටේ තත්ත්වෙත් එක්ක. ඉතින් ඊටාම ලස්සන තැනක් හෝටන් තැන්න. ලංකාවේ තියෙන මේ මධ්‍යම කඳු කරේ තියෙන ඊටාම ලස්සන තැනක්. විවිධ ශාක වර්ග තියෙන කුරුළු වර්ග ගැවසෙන සීතල පරිසරය නේ. ඒ වගේම මුහුදු මට්ටමේ සිටන් සෑහෙන උසක තියෙන. ඒ වගේම සීතලයි දියැලි ගලාගෙන යනවා නේද? සත්තු ගෝන්නු වගේ සත්තු බලන්න පුළුවන්. විශේෂයෙන් අපි හෝටන් තැන්නට යනවා මොනවා බලන්න? ලෝකාන්තේ බලන්න. පුතේ ලෝකාන්තේන විශේෂයෙන්ම බලන්නේ අපි වර්ල්සෙන් කියලා නේද? සර් එතන මීදුම ඇටි. මීදුමෙන් ඔය ඇහිලා තියෙන්නේ ගොඩක් වෙලාවට. සර් ඒක පේන්නේවත් නැහැ සර් සමහර දවස්වලට ගියාම පිටිපස්සින් එක්කෙනාවත් අඳුර ගන්න බැරි වෙනවා. ඔව් පිටිපස්සේ එක්කිනා නම් අඳුරගත්තේ නැතත් කමන්නේ අපිට පල්ලෙහැ හරියට පේනවා නම් නේද? මේ තියෙන්නේ හෝටන් තැන්නේ අපි ඡායාරූප ටිකක් බලමු ඉස්සෙල්ලා. වීඩියෝ සමහර වෙලාවට නැති වෙයි. ඉතින් හෝටන් තැන්නට ගියාම අපිට විශේෂයෙන් මේක ජාතික වනෝද්‍යානයක් විදිහට සලකන්නේ. ලෝකාන්ත දෙකක් තියෙනවනේ හෝටන් තැන්නේ. ඔව් පුංචි ලෝකාන්තය සහ ලොකු එක. ඉතින් ඒක හරිම ලස්සනයි. අපි ඒකේ ඡායාරූප නම් තියෙනවා මේ තියෙන්නේ නේද? ගියාම පහළට පේන හැටි. ඒ ලෝකාන්තයේ විශේෂයෙන් නීට ලෝකාන්තයට යන මග උනත් හරි ලස්සනයි නේද? මේ ගෝන්නු අපිට දකින්න පුළුවන් ඔය වගේ රංචු පිටින් ඉන්න මග තැනිතලාව කියන්නේ උස කඳු මුදුනේ කඳු විකියාවතේ මේ තැනිතලාව තමයි මේ සර් ඊට වඩා සර් මීදුම තියනවා ගොඩාක්.
ඒක තමයි මීදුම නැති වෙලාවේ ඡායාරූප ලස්සන මීදුමේ ගහලා මොනවද බලන්නද නේ. ඉතින් මීදුම ගහපු ෆොටෝ නෙවෙයි මේ තියෙන මීදුම. ඔව් මීදුම නැති වෙලාවේ ගත්ත ඡායාරූපයි වටින්නේ. මීදුමේ බලන් දෙයක් නැහැ නේ ඉතින්. නේ. ඒකින්ද මේ ලස්සන ඡායාරූප තියෙන මීදුම නැතුව ගත්ත. මෙතින් හෝටන් තැන්න ජාතික උද්‍යානයේ බෝඩ් එකක් අපිට පේනවා. ඉතින් අර ඒ දිය පාරවල් හරි පිරිසිදුයි ඒ වතුර චූටි මාළු අපි මැප් එකේ ලොකේට් කරලා යන්කොද Google මැප් එකේ. ඔව් එහෙම යන්න පුළුවන්. අපි මේ ඡායාරූප ටිකක් බැලුවා ඊට වඩා පැහැදිලිනේ ඉතින්. Google මැප් එකෙන් ගිහින් බැලුවාම ඉතින් නිකන් උඩින් තියෙන එකට වඩා නේ මෙහෙම ඡායාරූප අපිට පුළුවන් එක ස්ට්‍රීට් view දාන්න. අපි මෙහෙම ටිකක් ඡායාරූප ටිකක් ඉස්සෙල්ලා බලමුකෝ පාඩමේ මේ රචනාවනේ අපි ඉගෙන ගන්න යන්නේ. එතකොට මින් ලස්සන ගෝණ අනේ ගෝණ ෂෝ ගෝණ මෙන්න තුන් දෙනෙක් බලන් ඉන්න ඕගොල්ලෝ දිහා. එතකොට පුතේ පෝට්න් තැන්න කියන්නේ ලංකාවේ තියෙන සංචාරකයින්ගේ net සිත් ඇද බැද ගන්න තැන් වලින් සුවිශේෂීම තැනක්. යන ගමන දුෂ්කරයි. කිලෝමීටර් 5-6කට වඩා පයින් ඇවිදගෙන යන්න ඕන තැනට ලෝකාන්තයට යන මේ වගේ ලස්සන දිය කඩਿੱති දිය ඇලි මේ සත්තු අපිට විශේෂයෙන් දකින්න පුළුවන්. කවුරුත් ලෝකාන්තයෙන් වැටලා නැද්ද? අපෝ වැටිලා තියෙනවා. ඇයි අර බ්‍රිතාන්‍ය ජාතකයෝ දෙන්නෙක් යුවලක් ගිහිල්ලා පිරිමි එක්කෙනා වැටෙනවා උතෙන් පහළට. ඒගොල්ලෝ ඡායාරූප ගන්න වෙලාවේ වැටෙනවා. ඒ පාර ඒ වෙලාව එතන සෙනඟ කවුරුත් ඉඳලත් නැහැ. මේ ඒ වෙලාවේ එයා ඉක්මනට අර කාන්තාව මේ එයාර්ෆෝස් එකට දැනුවත් කරනවා. ඒගොල්ලෝ පහලින් දැන් නැගගෙන ඇවිල්ලා අරයා කොහොම හරි අත්තක එල්ලිලා ඉන්නවා. වැටුණා නම් මැරෙනවනේ. අත්තක එල්ලිලා ඉන්න එයාව පෑ ගාණක් ඇතුළත කොහොම හරි එයාර්ෆෝස් එකෙන් පහලින් දැන් උඩට ඇවිල්ලා බලංගොඩ වෙනකම් මෙතෙන්ට පේනවනේ පුතේ. බලංගොඩ සානුව තමයි පේන්නේ. ඒ පහලට එච්චර පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මග ඉතින් වැඳෙනවා. මග කොහොම හරි අත්තක ගහක අත්තක එල්ලිලා ජීවිතේ බේර ගන්නවා. එයාර්ෆෝස් එකෙන් ගිහිල්ලා බේර ගන්නවා. විදේශීය මෙරිච් අයත් ඉන්නවා. මේ තිරුපති කුඩා ලෝකාන්තයේ බේකර්ස් ඇල්ලට යන ඊතල දාලා තියෙන ඒ තැන් ලංකාවේ තියෙන ඉතාම සුන්දර මේ මීදුමත් එක්ක ඡායාරූප තැන් වලින් ප්‍රධානම තැනක්. ජීවිතේට එකපාරක් හරි ගිහින් බලන්න. මේ වගේ තැන් ගොඩාක් දකින්න පුළුවන්. මේ උඩ ඉඳන් ගත්ත ඡායාරූප තියෙන රේල් පාර නම් එහෙම නෙවෙයි. නුවරඑළිය පැත්තේ ඉඳන් තියෙන රේල් පාර මේක. ඉන්න සත්තු ගොඩක් දේවල් අපිට ගියාම බලන්න පුළුවන්. ලංකාවේ තියෙන ඉතාම සුවිශේෂීම සුන්දරම ස්ථාන වලින් එකක් තමයි පෝට්න් තැන්න කියලා කියන්නේ. ඉතින් ඡායාරූප ටිකක් බැලුවාම ඇතිනේ නේද? ඔක වීඩියෝස් බලන්න ගියොත් අපිට පාඩමට වෙලාව මදි වෙනවා. ඔයගොල්ලෝ පස්සේ Google search කරලා එහෙම බලා ගන්න පුළුවන්. එහෙනම් මේක කියනවා දෙස් විදෙස් සංචාරකයන් මේ අපේ රටේ අය වගේම විදේශීය සංචාරකයන් නිරන්තරයෙන් කැඳවගෙන එන තැනක් තමයි හෝටන් තැන්න කියන්නේ. මේ කාලෙත් මේ කොරෝනා වසංගතයේ පෙන්ද යන්න බැරි වුණාට මූදු මට්ටමේ ඉඳන් අඩි 2000ක් විතර උසින් තමයි උස තැනිතලාව තියෙන්නේ. සීතල මීදුමෙන් වැහිලා නිරන්තරයෙන් මීදුමෙන් වැහිලා යනවා. වාසනාව තියෙන වෙලාවක තමයි අපිට එතන හරියට පහළ බලන්න පුළුවන් තියෙන්නේ. අර බලංගොඩ දක්වා විහිදෙන සානුව හොඳට බලන්න පුළුවන්. මේ එතන ලෝකාන්තයට ගියාම ලෝකාන්තේ විතරක් නෙවෙයි. ඉතින් ඒක තව ලස්සන ඇවිදන් යනකොට තියෙන තැන් හරි ලස්සනයි. දියඇලි වතුර පිරිච්ච පරිසරේ තාම ලස්සනයි. ඒවා නිකන් අමුතුම ලෝකයකට ගියා වගේ දැනෙනවා. ඉමක් කොනක් නැති තැනිතලාව, ගත සිත පිනවන වටපිටාව, ලෝකාන්තයේ බේකර්ස් ඇල්ල කියන්නේ මේකේ ප්‍රධානම තැන. හරි. එතකොට අපි ඒ රිතික නිකියුනේ නේද පළවෙනි ඡේදේ. ඊළඟ ජලිත කියන්නේ ඒක දෙවෙනි ඡේදේ.
හෝර්ටන් පැන්නේ තුරුලතා නිර්මාණය වී ඇත්තේ එහි නිබඳවම පවත්නා සුළඟටත් ශීතලටත් ඔරොත්තු දෙන ආකාරයටය. ඒ නිසාම තුරුලතා ඇත්තේ කුඩා පත්‍රයි. මේ පත්‍ර ගණ ගුව දරා සිටි. පත්‍ර මෙන්ම ඒවායේ කඳද ගණ පොත්තකින් සැරසී ඇත. එසේම තුරු අතු පතර එකිනෙක හා වෙරී ඇත්තේ ඡණ්ඩ මාරුතයකට මුහුණ දීම සඳහාය. මෙහි බොහෝ ශාඛා අඩි 6-4ට වඩා උස. එසේ සෙසු ඒවා අඩි 2-3කට වඩා උස නැත. මේ 6-7කට වඩා උස් ය. සෙසු ඒවා අඩි 3කට වඩා උස නැති මේ කුඩා වන බූටෑවට ඔපෙන් සීමාවක් නොපෙන්වන දුරකට විහිදුණු නෙතට රසඳුනක් වැනි පැහැබර තන බිමකි. ශ්‍රී ලංකාවටම ආවේනික ඇඟිරිමාන තුන පඳුරු හා තුත්තිරි පවුලට නෑකම් කියන තන පඳුරු මේ තන පලස අරා වැංජබේ. හරි. බලමු මේ ජනිත දෙවනියට කියපු ඡේදේ. විශේෂයෙන් බලන්න පුතේ මේක දැන් අපි හෝර්ටන් තැන්නේ සුන්දරත්වය මේ රචනාව හරහා විඳිනවා වගේම මේ රචනාව මේක රචනාවක්නේ. මේක ලියලා තියෙන ස්වරූපය අපේ හිතට ගන්න ඕන. මෙන්න නිර්මාණාත්මකව වාක්‍ය ගලපලා ලියන ආකාරයයි මෙතන විශේෂයෙන් අපේ හිතට ගන්න ඕන. කෙටි වාක්‍ය තියෙන බලන්න අපි ලියන්න ගියාම දීර්ඝ වාක්‍ය ලියන්න ගිහිල්ලා උත්තරාක්‍යයට සම්බන්ධ කොයිද කියලා හොයාගන්න බෑ අන්තිමට ලොකු අපහසුතාවයකටපත් වෙනවා. බලන්න මේ කෙටි වාක්‍ය ලියන තරමට වාක්‍යය රසවත් වෙනවා, වාක්‍ය ගැලපෙනවා. අන්න ඒව අවධානයට යොමු කරන්න මේ රචනාව ලිවීමේදී මේක විස්තර දැනගන්නවා වගේ. ඉතින් මේක කියන හෝර්ටන් තැන්නේ තුරුලතා නිර්මාණය වී ඇත්තේ නිබඳව පවත්නා සුළඟට. නිබඳව අන්න ලස්සන වචනයක්. නිරන්තරයෙන් කියනවට කියනවා නිබඳව කොයි වෙලෙත් පවතින සුළඟට සීතලට ඔරොත්තු දෙන විදිහට තමයි ගස්වැල් තියෙන්නේ. ඒ නිසාම තුරුලතාවල ඇත්තේ කුඩා පත්‍රය පොඩි කොළ තමයි තියෙන්නේ අර සීතලට ඔරොත්තු දෙන්නේ. ඒ වගේම තුරු අතු අතර එකිනෙකා වෙලී ඇත්තේ ඡණ්ඩ මාරුතවලට මුහුණ දීම සඳහා. අතුපතර එකට වෙලිලා තියෙන්නේ අර මහ සුළඟට ඔරොත්තු දෙන්න. හිටපු ගමන් සීතල සුළං උඩටම තියෙනවා. ඒවට හරියන්න තමයි ගස්වැල් හැදිලා තියෙන්නේ. හැබැයි ගස් මහා උස ගස් නෙවෙයි, අඩි 7-8කට වඩා උස් නැහැ. ඒ මොකද එහෙම නැත්තම් අඩි 2-3කට වඩා උස නැහැ. අර සුළඟට ඔරොත්තු දෙන ආකාරයේ විහිදිච්ච නෙතට රස දුනක්. අන්න නිකම්ම ලස්සනයි කියන්නේ නෙතට රස දුනක්. අන්න රචනාවකදී අපි ගන්න ඕන වචන. වැනි පැහැබර තන බිමකි. ඇහැට රස අඳුනක් වෙන පැහැබර තන බිමක්. ශ්‍රී ලංකාවට මාවේනික වෙච්ච සුණ වර්ග, තනකොළ වර්ග, තුත්තිරි වර්ග මේ තන පඳුරු මේ පලස අරා වැජබේ යන ලස්සන වචන. මේ පොළොව පුරා තියෙනවා කිව්වට වඩා ලස්සනයි මේ පලස අරා වැජබේ කියන ලස්සන නිර්මාණාත්මක වචන යොදලා තියෙනවා. ඒ ගැන වැඩි සැලකිල්ල දක්වන්න පුතේ මේ රචනයක් අපි කියවන්නේ නිර්මාණාත්මකව ලියපු අපිට උදාහරණයක් විදිහට දීලා තියෙන. ඒ කියන්නේ අපිත් ලියනකොට මෙවැනි නිර්මාණාත්මක වදන් යොදන්න ඕන. ඒ වගේම වාක්‍ය ගැලපෙන්න ඕන. කෙටි වැකි ලියන තරමට අදහස නිරවුල් පැහැදිලි වාක්‍ය ගැලපීම් තියෙනවා. හරි. දැන් දිසඳු පුතා ඔයා කියන්න ඕන ඊළඟ ඡේදේ තැන්න මතින් ගලා වසින කියන තැන්න මතින් ගලා බසින කුඩා දිය කඩිති හෝර්ටන් තැන්නේ මහහර දසුනකි. දිය කඩති ගලා බසින ඉවුරු දෙපස බහුල ලෙස දිස් වන්නේ බෝවිටියා විශේෂම අපූරු නිල් පැහැයකින් සුසෑදි මේ බෝවිටය මුල් ඉතා කුඩාවේ. තැන්වලින් පැන නැගුණ කුඩලු වර්ග
බිගෝනියා හෝ කෝලියාස් වර්ග ඉතා බැහැරය. තුන් පැහැගත් පුංචි කුඩලු පුෂ්ප තෙත් සිත් පැහැර ගනී. තැන්න පුරා දුවන පනින කුඩා දිය පහරවල කෙකටිය වර්ග දිය පාසී වර්ග බෙරළිය සහ මීවන විශේෂ රාශියක්ම දැක ගත හැකිය. දැඩි ශීතල දිය රෑදුණු මේ කුඩා දියපහරකින් දෙපා දෝවනය කර ගැනීමට ලැබීම භාග්‍යයකි. හෝර්න් තැන්නේ තැනින් තැන දිස් වන කොළ පැහැ උන පඳුරු එහි නිබදවම හමා යන සුළම් පහරින් අපූරු හඬක් නිකුත් කරන්නේ නිහැඬියාව සිඳ බිඳ ලිම සඳය. ඇහෙන්න හනේ. ලෝකෙ මයික් එක මේ උත්තර ඔක්සානකරි මාස් කියවනවා බලන්නකෝ කිව්වෙවත් නැහැ. දිසතු නවත්තපු තැන ඉඳන් මම කියෙව්වා. ඕගොල්ලෝ කිව්වෙවත් නැහැ බලන්න ඉතින්. තැන්න මතින් ගලා බසින කුඩා දිය කඩਿති හෝතුන් තැන්නේ මනහර දසුනකි. දැන් අපිට මේ ඡේදයේ තියෙන විස්තරය අපි බලමු. ලස්සන වදන් පෙළක් තියෙනවා. ඒකයි විශේෂයෙන් අපි මේ රචනාවක් මෙන්න මෙහෙම වෙන්න ඕන කියන එකයි මේ හිතට ගන්න. නිකම් ඔය මොනවා හරි ලියන එක නෙවෙයි. ඡේද වෙන් කරලා ඒ තැනට අනුව බලන්න ඡේද වෙන් කරලා තියෙන හැටි. මුලින් හැඳින්වීමේ විස්තරයක් තිබ්බා. දෙවෙනි ඡේදේ ගස් සහ තෘණ පඳුරු ගැන කිව්වා. තුන්වෙනි ඡේදය යනවා දැන් මේ මල් ගස් ගැන විශේෂයෙන් පඳුරු මල් ගස් වල තියෙන විශේෂත්වය කියනන්නේ එහෙම වර්ග කළා. මේ රචනාව එතකොට මුලින් සැලැස්මක් හදලා ලියපු එකක් කියලා අපිට තේරෙනවා. නිකන් හිතට එන ඒවා සත්තු ගැනයි මල් ගැනයි කුරුල්ලු ගැනයි ඔක්කොම එක ඡේදේ නෑනේ. බලන්න වෙන වෙන විදිහට තියෙන හැටි ඒක තමයි අපිට දෙන්න පුළුවන් ආදර්ශ මේ හොඳ රචනයක් ලියද්දි. හරි නේද? දැන් බලමු අපි එතකොට මේ කියපු තැන්න මතින් ගලා බසින කුඩා දිය කඩਿති. හෝතුන් තැන්නේ මනහර දසුණා. තැනිතලාවේ චූටි චූටි දිය කඩਿති තියෙනවා. හරි සීතලයි ඒ වතුර. ඒ දෙපස්සේ ඒ වටේට බෝ විටිය විශේෂ තියෙනවා. නිල් පාටින් තියෙන ගොඩාක් ලස්සන බෝ විටිය. මල් චූටි මල් තියෙන්නේ. උදු පීලිය තරම් කුඩා පුංචි කොළ තියෙන්නේ වගේම කූඩලු වර්ග බිගෝනියා කෝලියාස් වගේ ලස්සන පැහැපර ඒවා අවට පරිසරයේ ලස්සන කරනවා. ඉතින් පුංචි කූඩලු මල් හැමතැනම විසිරීලා තියෙනවා. කුඩා දියපාරවල් වල කෙකටිය වර්ග දියපාසි වර්ග බෙරළි මීවන විශේෂ දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට ඒ වගේම දැඩි සීතලක් මේ දියපාරවල් තියෙනවා. කකුල් දාලා කකුල් දෝවණය කරගන්න අපිට පුළුවන් ඒ සීතල වතුරේ. ඒ වල ලස්සන චූටි චූටි මාළුත් ඉන්නවා. පුංචි උණ පඳුරුත් කොළ පාට තැනින් තැන දකින්න පුළුවන්. සුළම් පහරත් එක්ක හෙට මෙහෙට වැනි තියෙන්නේ. නිහඬියාව බිඳලනවා ඒ පොඩි උණ පඳුරු කියලා. අන්න මේ ලියන කෙනා ලස්සනට ඒවා ගලපනවා. අන්න පරිසරයේ ලස්සන තමයි මේ කියන්නේ ටික ටික. එතකොට දිසඳුගෙන් පස්සේ අපිට සුවිනී තමයි කියන්නේ ඉන්නේ ඊළඟ ඡේදෙ. සුවිනි කියමුද අපි හෝටන් තැන්න පුරා දුවන පනින කියන ඡේදෙ. තැන්න පුරා දුවන පවතින සිසිල් දිය දහරක් නිරතුරු ඇදහෙළන දර්ශාව නිසා තැනින් තැන කුඩා කුඩා පොකුණු නිර්මාණ වී තිබේ. මේවා තුල ලාතාවකට ඔබ මොබ පිහිටනා යන
ටයිරවුඩ් නැමැති පොකුණ අසල මදක් නෙත් රඳවා ගනිති. පොකුණු දියෙහි උන් දක්වන රැවුම් සංචාරක ආකර්ෂණයට හේතු වෙයි. මේ කුඩා පොකුණු වට කර සිටින මහ ගැට කොළ වැටෙස්ස හා කුඩා උණ ශාක අකුරු සිතුවමක් මවා පායි. හරි. හොඳයි සුවිනි අපි බලමු මේ කියපු ඡේදේ. මෙන්න මේ හෝටන් පැන්න පුරාම විශේෂයෙන් දුවන පනින ඇදහැලෙන වර්ෂාව කොයි වෙලෙද? පොඩි වැස්ස හැමතිස්සෙම ඇදහැලෙනවා. එතකොට ඒ පොකුණු වල ලස්සන මාළු ඉන්නවා, ට්‍රවුට් කියන මාළු විශේෂය. ඒගොල්ලෝ එහෙට මෙහෙට පීන ඉන්නවා, හරිම ලස්සනයි. සංචාරකයෝ නැවතිලා බලන් ඉන්නවා චූටි පොකුණු වල මාළු ඉන්න හැටි. ඒ පොකුණු වටේට මහ ගැටකොළ කැටැස්ස කුඩා උණ ශාක ලස්සනට චිත්‍රයක් වගේ මවලා තියෙනවා. අපිට දකින්න පුළුවන්. අන්න මේ පරිසරය කියන්නේ කොච්චර ලස්සන දෙයක්ද කියලා මේ වගේ සුන්දර පරිසරයකට ගියාම මේක ආරක්ෂා කරන්න ඕනේ ඇයි කියන එක අපිට නිරන්තරයෙන් දැනෙනවා. හරි. එතකොට සුවිඳුනේ අපිට ඊළඟ ඡේද කියවන්න තියෙන්නේ හෝටන් තැන්න පුරා. හෝටන් තැන්න පුරා තැනින් තැන මතුවෙන සුදු පැහැති මීදුම් සලුව වේදිකාවක සුදු පැහැති කඩතිරයක් මෙන් මෙතෙක් නෙත් පැහැරගත් මනහර දසුන් වසාලයි. එහෙත් තවත් තැනකින් මීදුම් සලුව හැකිලියත්ම ඒ දෙසින් පෙනෙන පරිසරය වඩාත් චමත්කාර වේ. ඈතින් දිස්වන ගුවන් ගැබ සිහින කඳු හිස් නිල් පැහැගත් විචිත්‍රවත් දසුනකි. හරි හොඳයි. ඒ සුවිඳු ලස්සනට අපිට කිව්වේ හෝටන් තැන්නේ මේ තියෙන අලංකාරයේ ලස්සනට තින් ලේඛකයා ලියලා තියෙනවා. අපිත් රචනාවක මෙවැනි යෙදුම් යොදන්න ඕන කියන එක තමයි විශේෂයෙන් හිතට ගන්න ඕන. කියන හෝටන් තැන්න පුරා තැනින් තැන මතුවන සුදු පැහැති මිහිදුම් සලුව. අන්න මිහිදුම සලුවකට උපමා කරනවා. වේදිකාවක සුදු පැහැති කඩතිරයක් මෙන් මෙතෙක් නෙත් පැහැරගත් මනහර දසුන් වසාලා යන්න හිටපු ගමන් අර වේදිකාවේ තිරය වැහෙනවා වගේ අපිට අර ලස්සන සොඳුරු දර්ශන මීදුමෙන් වැහිලා යනවා. Taman ළඟ ඉන්න කෙනාවත් සමහර වෙලාවට පේන්නේ නැහැ. අර ඉස්සෙල්ලා අපේ පුතෙක් කිව්වේ නේද? හවස් වේදදී එහෙම ඇවිදන් යනකොට පිටිපස්සෙන් ඉන්න කෙනාවත් පේන්නේ නැති තරමට මීදුමෙන් වැහිලා යනවා. අතරමං වෙනවා සමහර වෙලාවට හොටුන් තැන්නේ. ඉක්මනින් එළියට ආවේ නැත්තම් නේද? ඇන්දෑයි 5-6 වෙද්දී එකෙන් එළියට ආවේ නැත්තම් මීදුමෙන් වැහිලා ගිහලා පාර හොයා ගන්න බැරුව අතරමං වෙනවා. එතකොට සත්තුන්ගෙන් කරදර වෙන්නත් පුළුවන්. දිවියා වගේ සත්තු ඇතුලේ ඉන්නවා. ඒගොල්ලෝ දවාලට එළියට බහින්න නැති වුණාට රෑ වෙද්දී එළියට එනවා. හොටුන් තැන්නේ අතරමං වුණොත් එතකොට අපිට දිවියෙක්ගේ ප්‍රහාරයකට ලක් වෙලා මියදින්න උනත් පුළුවන්. ඒකින්ද හෝටන් තැන්නට ගියොත් දැන් ඊට කලින් පිනික්ක හෝටන් තැන්නේ අතරමං වෙලා තියෙනවද? අතරමං වෙලා දිවියා කාලා මෙట్లా තියෙනවා. ඒකින්ද ගියොත් එහෙම පරිස්සමෙන් වේලස්සරින් එළියට එන්න ඕන. සර් පැය කීයක් යනවද? සාමාන්‍යයෙන් පැය 5-6ක් වගේ අඩුම ගානේ යනවා හෝටන් තැන්නට ගිහිල්ලා එතනින් ලෝකාන්තේ බලලා ඉන්න පැය 5-6ක් විතර යනවා පයින් ගිහිල්ලා එන්න. ඉතින් හවස් වෙන්න ගියොත් අපිට ඒ අනතුරු තියෙනවා යන්න දෙන්නෙත් නැහැ. ගොඩක් හවස් වුණොත් අඩුම ගානේ දවල් 12වත් වෙද්දී එතනින් ඇතුළට පිවිසෙන්න ඕන. ඊට පහුවෙලා යන්න දෙන්නෙත් නැහැ. 12ට විතර ගියත් ඉක්මනින් ගිහිල්ලා එන්න ඕන. ඇන්දෑවේ 5 විතර වෙද්දී ඉක්මනට කලවර වෙනවා. මීදුමෙන් වැහිලා යනවා. එතකොට ඇතුලේ කරන්ට් එක මොනවත් නැහැ. විදුලිය ඒව නැහැ. හෝටන් තැන්න ඇතුලේ ඒ තියෙන සංචාරක බංගලා 3ක් ඒක ඇතුලේ තිබ්බට ඒවත් විදුලිය නෑ ඒවට. ඒව ලාම්පු පත්තු කරන් තමයි ඒවල ඉන්නේ. එහෙම තමයි ඒව හදලා තියෙන්නේ පරිසරයේ විදියට. ඒ සංචාරක තැන් ඒව අපිට කලින් පෙක් කරගෙන යන්න ඕනේ. විල ගිහිල්ලා කරුවල වුණා කියලා ඒකට රින් ගන්නම් වෙන්නේ නැහැ. එහෙම බෑ. එන්න වෙනවා. ගියොත් එළියට. ඉතින් ඒකින්ද හෝටන් තැන්න නරඹන්න යනවා නම් උදෙන්ම යන්න පුතේ. පුළුවන් තරම් උදෙන් යන්න.
උදේසන 8-9 වෙද්දි ගියොත් බලලා කරුවල වැටෙන්න ඉස්සෙල්ලා ඇවිදන් ගිහිල්ලා පයින් යන්න වෙලා යනවනේ අර මේ තැන්න දිගේ ගිහිල්ලා සමහර ලොකු ගල් වලින් අර මේ පැනලා බැහැලා මේ වැස්සට හේදිලා මොකද කාපට් කරපු පාරවල් නැහැනේ අඩි පාරවල් තියෙන්නේ පුතේ වගේ ජීවත් මොකද්ද පුතේ තේරුන්නේ නැහැනේ අහන්නේ හවස් වෙලා යන්න නරක දැන් කියවනේ රෑ වගේ ඒ පැත්තට යන්න එපා කියලා. ඒතකොට හවස් වරුවේ වගේ කිව්වොත් එහෙම කමක් නැද්ද? හවස යන්න නරකයි. හවස් වුණොත් පුතේ එන්න බෑනේ. ඒ කියන්නේ හෝටල් තැන්න බලන්න යනවා නම් උදේ හවස ගිහිල්ලා එන නවතින තැනක් අපි කලින් බුක් කරලා ගිහිල්ලා නැවතුනොත් පහුවදාට බලන්න යන්න පුළුවන්. හෝටල් තැන්නේ සංචාරක බංගලා කීපයක් තියෙනවා. ඉතින් එහෙම තැනක් කලින් අපි වෙන් කරලා ගියොත් හවසක ඒකේ නැවතිලා උදේ අර ලෝකාන්තේ ඒව බලන්න යන්න පුළුවන්. එහෙම නැතුව අපි නුවරඑළිය හරි කොහේ හරි නැවතිලා ඉඳලා හොටන් තැන්න බලන්න යනවා නම් උදෙන්ම යන්න ඕන. හවස කොහේ හරි ගිහිල්ලා ওই මල්වත්ත බලලා අග්ගල ගාඩන්ස් බලලා හැන්ද වෙලා යන්න ගියොත් යන්න බෑ බලන්නත් බෑ. ඇතුළට යන්න දෙන්නෙත් නෑ. මුතුත්තේ ගිහිල්ලා බලලා ඉන්න බෑ. මේ පයින් කොට දුර යන්න ඕනනේ ලෝකාන්තේ බලනවා නම් දවල් එළිය තියෙන වෙලාවේ බලන්න ඕන. කරුණේ ටෝච් එකක් ගහලා බලන්නේ නැහැ ලෝකාන්තෙන්නේ. යන්න දෙන්නෙත් නෑ පැත්තට. ඒකින්ද උදෙන්ම යන්න ඕනේ එතෙන්ට බලන්න කියන එකයි මේ කියන්නේ. උදේ ගියොත් දවල් හවස් වෙන්න ඉස්සර කළුව වැටෙන්න ඉස්සෙල්ලා එන්න පුළුවන්. ඒත් එක එන පාරත් පේන්නේ හොඳටම ලෝකාන්තේ බලලා එනකොට වංගු තියෙන්නේ මීදුමෙන් වැහෙනවා අපිට වාහනයක් වුණත් එලවංගෙන් ඩ්‍රයිව් කරන් එන්න බෑ. වංගු ටික පල්ලමකට වැටලා ජීවිතෙත් නැති කරගන්න වෙන්නේ වාහනේ ජීවිත ටිකයිත් නැති වෙන්න පුළුවන්. ඒකින්ද මේ පාරවල් හුරු අය විතරයි මේ පාරවල් රාත්‍රී යන්නේ. ඒකින්ද අපි මේ කොළඹින් හෝ වෙන පළාතකින් ගියාම එන්න වෙන්නේ කරුවල වැටෙන්න ඉස්සෙල්ලා එන එක තමයි හොඳ. මොකද මේ වංගු ටික කෙලින් කරන් ආවොත් එහෙම මග ප්‍රපාතයක ඉන්න වෙන්නේ එළි වෙනකම්. හරි. ඒකින්ද වංගු ටික ලොකු වංගු ගොඩක් පහලට තියෙන්න එන්න මේ කියන කොටත් ඇඟ සීතල වෙනවා. අපිත් එහෙම ගිහිල්ලා කරුවල වෙලා බොහොම අමාරුයි එළියට ආවිත් ළඟ ඉන්න කෙනා පේන්නේ නැති තරම් කරුවලුණා. හැන්දෑවේ 6 විතර වෙද්දි ඒගොල්ලෝ බැන්නත් එක්කයි මෙච්චර කරුවලුණකන් හිටියේ කියලා එතන ආරක්ෂකයි. වාහනේ වුණත් අපිට වාහනේ අරන් එන්න මොකද පාර පේන්නේ නැහැ මීදුමෙන් වැහෙනවා. අමාරුවෙන් හිමීට ඇවිල්ලා තමයි අපිත් නුවරඑළියට ආවේ. තැන්න ඉඳන් රැය වුණා වැඩි. අපිත් දවල් 12 විතර වුණා එතෙන්ට යද්දි 12 නෙවෙයි 1 විතර වුණා. ඒකත් එක්ක අපිට ගොඩක් අමාරු වුණා. බලලා ආපහු එන්න කරුවල වුණා. ඒ ඔයගොල්ලන්ටත් හොඳ යනවා නම් මේ පැත්ත ගැන දන්න එහෙම කෙනෙක් එක්ක යන්න ඕන. නොදැන යනවා නම් දෙන්න තියෙන හොඳම උපදේශය තමයි උදෙන්ම පුළුවන් තරම් ගියොත් බලලා කරුවල වෙන්නේ නැති වෙන්නේ. ඒක විදලා රස විදලා එන්න පුළුවන්. නැත්තම් බය වෙලා නේද තමයි එන්න වෙන්නේ. අනිත් එක සත්තුන්ගේ කරදරයක් එන්නේ නැති වෙන්නත් අපි වගේ බලාගන්න එපා යන පිරිසට. ඒ සියල්ල තියෙනවා. ඉතින් ඒවත් මතක තියාගන්න මේ රචනාව සිතට ගන්නවා වගේ. එතකොට අවසානයේ කිව්වේ සුවිඳුනි කිව්වේ තනින් තන මේ ලස්සන මිහිඳු හැමෝටම මේමද පුතේ කැඩි කැඩිද මාව ඇහෙන්නේ? හොඳට ඇහෙනවා. හොඳට ඇහෙනවා. සර්ව කැඩි කරනවද මගේ මටත් කැඩි කැඩි ඇහෙන්නේ. හන්ද උඩ රටට කැඩි කැඩි ඇහෙනවා. තව සර් මට නෑ සර් කැඩි කැඩි. එහෙම මිනුකට කැඩි කැඩි ඇහෙන්නේ. නෑ සර් මට හොඳට ඇහෙනවා. කැඩි කැඩි ඇහෙන්නේ. ලෝෂිතටයි ආලෝකටද කැඩි කැඩි ඇහෙන්නේ එතකොට. අත උස්සන්න කැඩි කැඩි ඇහෙන අය මේ අවස්ථාවේ මාව කැඩි කැඩි ඇහෙන අය අත උස්සන්න බලන්න. ආලෝක දිසිල්වා තව ලෝෂිතත් කිව්වනේ අත උස්සන්න. එහෙනම් ඔබ දෙදෙනාගේ මොනවා හරි කනෙක්ෂන් ප්‍රශ්නයක් වෙන්නේ නැති නේද? නැත්නම් අනිත් අයටත් එහෙම වෙන්න ඉපේ. ගාල්ලට හොඳට ඇහෙනව නේද ශාක්කය? සර් හොඳටම ඇහෙනවා. ඇහෙනවා ළඟ ඉඳන් කියනවා වගේ නේ. ඒක තමයි. එහෙනම් මොකද්ද? ඔව්.
එතකොට ලෝෂිතට නම් කන්ද උඩ රටනේ නේද? කඳු අස්සෙන් ඔය යනකොට සිග්නල් පොඩි පොඩි අවුල් ඇති. ඔය කන්දෙන් බෑලා එන්නේ මෙන්න මේ කොළඹ පැත්තට. ලෝෂිත. ඔය ට්‍රවිල්ලෑ පැත්තටවත් ටිකක් ඔය මාවනැල්ල පැත්තට කන්දෙන් පල්ලමට රූටලා එන්න. ලෝෂිත කන්ද මුදුනට ගිහිල්ලා පොළපතක ඉඳගත්තා නම් ඔය එන්න දෙන්න. මට සරා එන්නත් කැටි කැටි යන්නේ. පොඩ්ඩක් ලීව් වෙලා ආයෙ ලොග්. ඔව් පොඩ්ඩක් ලීව් වෙලා ආයෙ ලොග් වෙන්න බලන්න හරියයි. ඒක තමයි පුතේ ලෝෂිත ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. ඔයා කියන ඒවත් අපිට කැඩි කැඩි ඇහෙන්නේ. ඔයා පොඩ්ඩක් ලීව් වෙලා ආපහු ලොග් වෙන්න. හරි? අනිත් අයට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ පුතේ. පුතාගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙන සිග්නල් ප්‍රශ්නයක්. ඒක ලෝෂිත ඒක කරන්න බලන්න එකපාරක් ලීව් වෙලා ලොග් වෙන්නකො හරියයි. හරි. ඉතින් මේට මේවන ලෝකාන්තර කොහොම ඇද්දනේ සිග්නල් ඇත්තෙම නැහැ. කවදාකවත් ඔන්ලයින් ක්ලාස් එකක් කරගන්න වෙන්නේ නැහැ ලෝකාන්ත කියොත් නම් අපිට. හරි? සිග්නල් කියලා නාමයක් නැහැ. නේ? හරි. ක්ලෝ ගාඩ් හරි වෙන මොනවා හරි තමයි තියෙන්නේ. සිග්නල් නැහැ. හරි. එහෙනම් අපි බලමු ඊළඟ ඡේදය අපිට කියවන්න තියෙන්නේ දසුන් නද නැහැ ආලෝක. අන්න ආලෝක අපිට කියන්නේ හිස්තුරු දැකුම් තුරු හිස් මත දැකුම් කළු කියන තැන ඉඳන් තුරු හිස් මත දැකුම් කළු කුරුල්ලෝ පෙවුරු හඬ හඟති. තුරු හිස් මතින් අපූරු පෙවුරුවන් හඬ හගන්නේ ලංකාවටම ආවේනික වූ පල්ලවිච්චියන් රෑනයි. කමට්ටා හම්බු කුරුල්ලා මහා දීල ගොයා ලංකා පල් කුරුල්ලා නිල්ලසි මාරාවා හොලි කුකුලා ආදී පක්ෂීහු මේ පරිසරය විසිතුරු කරති. රණලොම් තට්ටුවකින් අලංකාර වානරයෝ සොරු මත හිඳ බුකු බුකු හඬ හගති. හැබැන්නිම පැනලොම් තට්ටුවකින් වැසී ගිය ගෝනරංචුව හෝටන් තැන්නේ විසිතුරු තවත් වර්ධනය කරයි. මේ සුන්දර හෝටන් තැන් බලමු ආලෝක හොඳයි අපි ඒ ඡේදය බලමු. උඩට කිව්වා ආලෝක. දැන් මොකද වෙන්නේ? තුරු හිස් මත දැකුම් කළු කුරුල්ලෝ මියුරු හඬ නගති. අන්න උද්දාක්ඛ්‍යාත පද සම්බන්ධ විශේෂයෙන් අපි උතෙන්දී බලන්න ඕන නිකාන් ලියාගෙන ගියාට බෑ කුරුල්ලෝ නම් හඬ නගති කියලා අවසන් වෙන්නත් ඕන. අන්න නිකන් ගස් උඩ ඉඳන් කුරුල්ලෝ කෑ ගැහුවා කියලා නෙවෙයි කියන්නේ ලස්සන වදන් තියෙන්නේ. තුරු හිස් මත දැකුම් කළු කුරුල්ලෝ මියුරු හඬ නගති. අන්න ලස්සන වාක්‍යය. තුරු හිස් මතින් අපූරු සිවුරුහන් හඬක් නගන්නේ ලංකාවටම ආවේනික වූ මල්ලවිච්චියන් රෑනයි. අන්න සිවුරුහන් හඬක් විසිල් කරනවා වගේ හඬක්. සිවුරුහන් බානවා කියන්නේ විසිල් කරනවානේ. කුරුල්ලෝ නිකන් විසිල් කරන හඬක් ඇහෙන්නේ. මල්ලවිච්චියන්ගේ වැඩ. ගොමරිට හම්බු කුරුල්ලා මහනීල ගොයා ලංකා මල් කුරුල්ලා නිල්ලැසි මාරාවා වලි කුකුලා මේ අපේ රටටම ආවේනික විසිතුරු සත්තු කුරුල්ලෝ ඒගොල්ලෝ පරිසරය අලංකාර කරනවා. ඒ වගේම එහි ඉන්න වඳුරෝ වානරයන්ට ඝන ලොම් තට්ටුවක් තියෙනවා. මොකටද මේ ඝන ලොම් තට්ටුවක් ඒගොල්ලන්ට? සීතල නිසා ආරක්ෂා වෙන්නනේ. ඔව් ඒකනේ නැතු ඒගොල්ලෝ ජැකට් එකක් අඳන් ඉන්නේ නේද? සීතල හින්දා ජැකට් නෑ. ඒ වෙනුවට ඒගොල්ලන්ගේ ස්වභාවිකව හැදිච්ච ජැකට් එකක් තියෙනවා. මොකද්ද? ඝන ලොම් තට්ටුවක් තියෙනවා සීතලෙන් ආරක්ෂා වෙන්න. ওই පළාත්වල ඉන්න ওই බල්ලෝ උනත් හොඳට ලොම් තියෙනවානේ. නේ? ওই නුවර එළිය පැත්තට සීතල පළාත්වල ඉන්න බල්ලත් හොඳට මේ හොඳ ලොම් තියෙන බල්ලෝ ඉන්නේ. මේ වගේ නිකන් කැහැටු බල්ලෝ නෙවෙයි ලොම් හැරිච්ච නාටු බල්ලෝ නෙවෙයි වැඩි ඉන්නේ. මේ කිව්වට මේ මං කිව්වේ කන්ද උඩ රටින් පහලට එනකොට ඉන්න බල්ලෝ වැඩිය. නාටු බල්ලෝ ඉන්නේ නේද? එහි අය හොඳට කුෂ්ටිමත් අය ලොම් පිරිච්ච. මේ තින්නෝ හදලා අරගෙන ඉතින්නේ. හරි දැන් උතකොට
මෙන්න බුකු බුකු ගගා ඉන්නවා වානරයෝ ටික. ගෝණ රංචුව බැලුවත් නිකන් නාටු ගෝන්නු නෙවෙයි ඉන්නේ. හොඳට ලොම් පිරිච්ච ගෝන්නු. අපි අර ඡායාරූප ටිකක් බැලුවේ නේද? හෝටන් තැන්න විසිතුරු කරන ගෝන්නු ඇවිල්ලා ලොම් පිරිච්ච අය. හොඳට සීතලෙන් ආරක්ෂා වෙලා හොඳට කෑම කාලා සතුටින් ඉන්න ගෝන්නු. අපි දන්නේ සතුටින්ද නැද්ද කියලා නේ. හොඳට පුෂ්ටිමත්ව ඉන්නවා. හරි. එහෙනම් ශාක්‍යයට තමයි ඊළඟ ඡේදය තියෙන්නේ. මේ සුන්දර හෝටන් තැන්නේ. මයික් එකට ලං වෙලා කියන්න. මේ සුන්දර හෝටන් තැන්නේ තවත් සුවිශේෂී අංගයක් වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවේශ කවුරුවේ සිට කිලෝමීටර් 3කට ඔබෙන් පිහිටි මෙතන ලෝකාන්තය නම් වෙයි. ලෝකාන්තයේ දවසේ පැය 24 වැඩිම කාලයක් මීදුමෙන් වැසී යයි. එබඳු අවස්ථාවක සුදු පැහැති මීදුම පටල අනන්ත අවකාශයක් පුරා පැතිර ඇති ආකාරයක් හිත දනවයි. ගැඹුරු ආඝාතයක් හිස මත සිටි ලෝකාන්තය නැරඹීම යුත්තේ ඒ දෙස පරිස්සමින් එබී බැලීමෙනි. එවිට එය නරඹන බොහෝ දෙනා තුළ ජීවිතය গুপ্ত බවක්. ඒ සමගම සෞන්දර්යයක් ඉස්මතු වනු නොඅනුමානය. හෝටන් තැන්නේ අක්කර දහස් ගණනක් පුරා පැතිරෙන තිබෙන සුන්දර තැනිතලා ලෝකාන්තයේ සීමාවෙන් එක්වරම අවසන් වෙයි. එය අපූර්ව දර්ශනයකි. ඉතා පැහැදිලිව කාලගුණයක් ඇති දිනකදී නම් මෙහි සිට නරඹන්නෙකුට ඈත බලංගොඩ ප්‍රදේශයේ සලකුණු ඉතා කුඩාවට දැකගත හැකි වේ. හොඳයි පුතේ ශාක්‍ය ලස්සන ඡේදය අපි බලමු. හරි තේ ඇති. ඉතුරු එක තව කෙනෙක් කියන්න දෙන්න. මේ ටික අපි විස්තර කරගෙන ඉමු. විස්තර කිරිල්ලට වඩා මේ නිර්මාණාත්මක රචනයක තියෙන ස්වභාවය අපිට මේක තේරුම් ගන්න තියෙන්නේ. ඊළඟ ඡේද කියන්නේ එතකොට ඒ ප්‍රදේශයේ කාටද කැඩි කැඩි ඇහෙන්නේ? ඔව් කාටද කැඩි කැඩි ඇහෙනවා කිව්වේ පුතේ? මට ඇහුන්නේ නැහැ. දැක්කේ නැහැ රූපය. කවුද? පිසඳටද? ආලෝකට. ආලෝකට. ආලෝකට සහ ලෝෂිතට නේ ඔය ප්‍රශ්නේ තිබි. ලෝෂිත දැන් හරියද සියලු සංනිවේදන ක්‍රම හොඳට තියෙනවද? ඇහෙනවද හොඳට? ආලෝකත් ලීව් වෙලා ලොග් වෙන්නකෝ බලන්න. ආලෝක ලීව් වෙනවා අපිට පේනවා මේ වෙලාවේ. ඔව් ආලෝක ලීව් වුණා. ලෝෂිත ඉන්නවා තාම. ලෝෂිත ඇහෙනවද ඔයාට? ලෝෂිත දැන් ඇහෙනවා Wi-Fi එකේ data ඉවර වෙලා. දැන් ඇඩන් එකක්. ඒකනේ මම කිව්වේ ඔයාගේ ප්‍රශ්නයක් තියෙන්නේ කියලා. අපිට නැත්තම් ගිනි කසය වගේ ඇහෙනවා හොඳට නේ නිකන් කනගාව වගේ. සර් කනට කළා පාඩම කියනවා වගේ කියලා සමාන ළමයි කිව්වා. හරි. දැන් හරි. ඔය Wi-Fi ප්‍රශ්න නේ ඔක්කොම විසඳගෙන අපි පන්තියේ පටන් ගන්න ඉස්සෙල්ලා බලන්නේ ඔය දෙක තියෙනවද නේද? සමහර වෙලාවට නැත්තම් එහෙම කෙනෙක් 6ක් තිබ්බත් අද දවල් දැම්මත් එකපාරට ඉවර වෙලා. එහායි මොකක් හරි වෙලා. අයියා මොනාරි වැඩක ඇති එහා පැත්තේ ඉඳන්. අපි දන්නවනේ රෙහාන් අයියාගේ වැඩ. GB 6 කාලය ඇති එහා පැත්තේ ඉඳන්. මොනවා හරි නැටුමක් නටලා. නේද? වෙන්නේ. මම නොදන්න රෙහාන් අයියා. හරි. අපි දන්නවා ඔක්කොම වටපිට ආය වෙන දේවල්. හරි අපි යම් පාඩමු. දැන් මොකද වෙන්නේ මේ සුන්දර හෝටන් තැන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමයි ප්‍රවේශ ගන්න ඕන ඇතුළට යන්න. කිලෝමීටර් 3ක් ඇතුළට ගියාම තමයි ලෝකාන්තය දකින්න පුළුවන් අපිට. දැන් මේ ලෝකාන්තය ගැන කියන්නේ හෝටන් තැන්න. පැය 24න් වැඩි කාලයක් මීදුමෙන් මෙහෙයනවා. ඒ වගේම සුදු පාට මීදුම් පටලයක් කොයි වෙලාවෙත් ආකාශ පුරාම පැතිරිලා තියෙනවා.
ලේසියෙන් බලන්න බෑ. සමහර උදේ ඉඳන් ගිහිල්ලා පැත්තක ඉඳගෙන ඉන්නවා මීදුම අයින් වෙනකන් කියලා ඡායාරූප ගන්නවා. පැය ගණන් ඉන්නවා ඡායාරූප ශිල්පීන් නේම ඉඳගෙන ගලක් උඩට වෙලා ඕම් මීදුම අයින් වෙනවා කිව්වම දුවලා ගිහිල්ලා ගන්නවා ඡායාරූපය. ඒ වගේ මෙතන අර අමාරුවෙන් දිගා වෙලා බලන්න ඕන. ලෝකාන්තේ නර්මණේ පරිස්සමෙන් කරන්න ඕන. ඉස්සලා ගියොත් ඉතින් අවසන් බැලිල්ල තමයි ඉතින් බලන්න වෙන්නේ. ඉතින් එයාට මොකක්වත් බලන්න වෙන්නේ නැහැ. බිම දිගා වෙලා නේද සර් බලන්නේ? අන්න හරි බිම දිගා වෙලා. උඩ දිගා වෙන්න බෑනේ බිම තමයි දිගා වෙන්න ඕන. බිම දිගා වෙලා ඔළුව දාලා බලන්න ඕන පහළට. එතකොට කැරකිල්ල එහෙම තියෙන අයට වැඩි ඒවා බලන්න බෑ. පුළුවන් අයට බලන්න පුළුවන්. බැලුවාම හොඳට මීදුම නැති අවස්ථාවක නම් තාම సౌందర్యාත්මක විදිහට කිලෝමීටර් 100 ගාණක් පහළට බලංගොඩ දක්වා පේනවා. බලංගොඩ සානුව පහළ තියෙන බලංගොඩ චූටියට නගරේ පවා පේනවා. ඊටාම හොඳට මීදුම නැති අවස්ථාවක හරිම දුර්ලභයි. හිතා ගන්න බැරි විදිහට අපූර්ව දර්ශනයක්. කාලගුණී ඊටාම හොඳ වෙන්න ඕන. එහෙම දැකපු අවස්ථාවන් පේන අවස්ථාවන් කලාතුරකින් තියෙනවා වැස්ස අඩු කාලෙට. ඒ වගේම මීදුම අඩු කාලේ වැස්ස තියෙනකොට ටිකක් මීදුම අඩුයි හැබැයි. සමහර පායනකොට මීදුම වැඩි. එතකොට කොහෙත්ම බලන්න බෑ. දැඩි පෑවිල්ලකට ලක් වෙන අවස්ථාවක නම් දැහැල පායන වගේ අවස්ථාවක මීදුම නැහැ. එතකොට හදිස්සියේ හොඳට පේනවා. ඉතින් ගිහින් බලන්න ඕගොල්ලෝ ඊයේ වෙලාවක මේ දවස්වල යන්න එපා. සංචාරක සීමා මගදීම නිරෝධායනට යවයි යල්ලලා ආනේ පිටින්ම යන්න හදන්න එපා. හොඳට මේවා සංචාරන සීමා දිස්ත්‍රික්ක අතර දිස්ත්‍රික්ක නෙවෙයි පළාත් අතර අයින් කළාට පස්සේ රජයේ අවසර දුන්නාම ගිහින් බලන්න දෙමව්පියොත් එක්ක තනියෙන් යන්නත් යන්න එපා. මේ ප්‍රදේශය තාම අලංකාර සුන්දර පරිසරයේ බලලා විඳින්න පුළුවන්. හරි. එතකොට අපිට ඊළඟට ඉන්නේ වෙනුරි. වෙනුරි දුව ඊළඟට කියන්නකෝ මේ සුදු පෙන කැටි කතාව. සර් හෝටන් තන්නම කියනවාද? අයියෝ මම දෙතුන් පාරක් ගිහින් තියෙනවා. පුතාලත් යන්නේ ඉතින් මම නම් ඉතින් දැන් වයසක මිනිස්සුයන් ගිහින් තියෙනවා දෙතුන් පාරක්. ගිහින් දිනත මම සර් තුන් පාරක් සර් මමත් පස් පාරක් විතර ගිහිල්ලා තියෙනවා. ෂෝ ලෝෂිතත් ඉතින් වයසක මිනිස්සෙක්නේ ගිහින් ඇති තුන් හතර පාර. නේ අපේ වයසට වගේ ඇති ලෝෂිතත් දැන් මේ වෙනකොට නේ. නැත්ද මං හිතුවා එහෙමවත්ද කියලා. හරි. ඉතින් එහෙම තමයි වාඩ් නම් ඉතින් ඌයි බල්ටි දෙකයි උතන ඉඳන් නුවර ඉඳන් නේද? මහ දුරක් නැහැනේ. කන්දුරට නැග්ගාම නේද? ඌයි බල්ටි තුනක් වගේ ඇති ඕනනම් උඩරින්ම නේ. ලෝෂිතට ලෝකාන්තෙට. හරි. අනිත් අයට නේ මේ අපේ ගාල්ල මාතර පැත්තේ දකුණේ කොළඹ ඉන්න දරුවන්ට නේ දුර. හරි. ඒකින්ද අනිත් අයටත් අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ලෝකාන්තේ රටේ මේ කරදර බාධක නැති වෙලා ලෙඩ දුක් හොඳ වෙලා තියෙද්දි මේ වගේ ලස්සන පරිසරයක් විඳින්නත් අවස්ථාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. වෙනුරි ඉන්නව නේද පුතේ ක්ලාස් එකේ? වෙනුරිට තමයි අවස්ථාව ඊළඟට ලෝකාන්තේ යන්න නෙවෙයි කියවන්න මේ ඊළඟ ඡේදය. සුදු පෙන කැටි. සුදු පෙන කැටි දසදහස් ගණනාවක් මවා පාමින් ඇදහැලෙන ශීල ධාරාවක් වැනි බෙකසෙල්ල හෝල්ටන් තැන්නේ තවත් විචිත්‍රවත් සොබාසිහිය විද ගැනීමට රිසි බොහෝ පිටවත් වූ හෝල්ටන් තැන්නේ පිටකස් පියල්ල නැරඹීම අමතක නොකරති. හෝල්ටන් තැන්නේ ජාතික උද්‍යානය වර්ග කිලෝමීටර් 31.5 ප්‍රමාණයකින් යුක්ත වන බැවින් ඒ හැම සිරියම් නැතිවීමට දින කිහිපයක් ගත කළ යුතු වේ. හරි. අපි බලමු වෙනුරු කියපු ලස්සන ඡේදය එතකොට. දැන් මොකද වෙන්නේ? මේ ඊටාම සුදු පෙන කැටි දහස් ගණනක් මවාපාන බේකස් ඇල්ල. අන්න ඇල්ලේ නම තමයි බේකස්. ඉතාම ලස්සනයි පරිසරයේ වතුර ගොඩාක් තියෙනවා. දිය ඇල්ලක් කිව්වාම තේරෙනවනේ පහළට කඩාගෙන වැටෙනකොට. මේ හෝටන් තැන්නේ විචිත්‍රත්වයේ තවත් ලස්සන කරන තැනක් අපි අර ඡායාරූප වල දැක්ක බේකස් ඇල්ල.
ඉතින් දැන් නම් එතන නාන්න කරන්න දෙන්නේ නැහැ පුතේ. ඉස්සර අපි ඊටාම් දැනට වසර 20කට වගේ ඈත කාලේ ගියාම නම් බේකස් සැලි නාන්නත් දුන්නා. දැන් දෙන්නේ නැහැ, බහින්න දෙන්නේ නැහැ. ඉතින් චුට්ටක් අනතුරු වැඩි. දැන් ඈත ඉඳන් බලන්න විතරයි දෙන්නේ. නාන්න ගියාම විශ්ව ඉතින් ටිකක් අපිරිසිදුත් කරනවනේ. ඒක ලස්සන නැති වෙයි කියලා වෙන්නේ නැහැ. දැන් දියැල්ල නාන්න නෙවෙයි බලන්න පුළුවන්. වර්ග කිලෝමීටර් 31.5ක් විතර ප්‍රමාණයක් මේ උද්‍යානයේ තියෙනවා. දවස් කිහිපයක් ඇත්තටම බලන්න ඕන හරියට බලනවා නම් එහෙමනම් ඒ අවට නතර වෙන්න වෙනවා. ඉතින් එහෙම නැත්තත් අඩු ගන්න උදේ ගිහින් හැන්ද වෙද්දි බලලා ඉන්න හරි යන්න පුළුවන් නම් ඒකත් වටිනවා. ඊළඟ ඡේදය එතකොට අපිට තියෙන්නේ අද හිරුන්ට කියවන්න. හිරුන්ට තමයි අවසන් ඡේදය තියෙන්නේ රචනාවේ අවසන් ඡේදය. හිරුන් කියවමුද පුතේ අපි අපමණ සුන්දරත්වය හා හරි සර්. අපමණ සුන්දරත්වය හා පාරිසරික විවිධත්වයක් ඇති කරගත් හෝටන් තැන්න දේශීය හා විදේශීය සංචාරකයන් කැඳවන පාරාදීසියකි. විවිධ ශාක සතුන් හා ජල තටාක වලින් සමන්විත වටපිටාවගතට මෙන්ම සිතට සුවදායක. ලංකාවේ අගය වර්ධනය කරන මේ බිම ආරක්ෂා කර ගැනීම අප සමගිය යුතුකමයි. හිරු ලස්සනට පැහැදිලිව කිව්වා, වේගය නැතුව පැහැදිලි ආකාරයෙන්. ඉතින් ඒක කියනවා අපමණ සුන්දරත්වයක්. අපමණයි, ප්‍රමාණයක් නැති තරම් සුන්දරත්වය ඊටාම වැඩි. විවිධ පාරිසරික ගුණාංග විවිධත්වය කැටි කරගත්ත මේ ප්‍රදේශය අපේ දේශීය විදේශීය සංචාරකයෝ කැඳවන පාරාදීසයක්. පාරාදීසය කියලා කියන්නේ මේ දිව්‍ය ලෝකේ තමයි සාමාන්‍යයෙන් පාරාදීසය කියලා කියන්නේ. ඉතින් දිව්‍ය ලෝකේ හා සමානයි මේ හෝටන් තැන්න. විවිධ ශාක සත්තු වගේම ජල තටාක වලින් පිරිච්ච මේ හෝටන් තැන්නේ නරඹනකොට අපිට ගතට සිතට දෙකටම හොඳ සුවයක් දැනෙනවා. මේ ලංකාවේ මේ වගේ තැන් ආරක්ෂා කරගන්න එක අපේ යුතුයකමක් කියලා අන්න රචනාව අවසන් කරනවා, මේ නිර්මාණාත්මක රචනාව. එතකොට ඊට පස්සේ අපිට මේ රචනාවක් ලිවීමේදී සැලකිලිමත් වෙන දේවල්, රචනාවක සැලැස්ම හදාගන්න හැටි ඒව තමයි ඊළඟට පාඩමේ තියෙන්නේ. මේ අපිට උදාහරණයට ලස්සන රචනාවක් ඒගොල්ලෝ ලියලා දාලා තියෙනවා. එතෙන් සිට තමයි එතකොට මෙවැනි රචනාවක් ලියන්න අපි කොහොමද නිර්මාණය කරගන්නේ කියන කතාව තියෙන්නේ. එතකොට දුල්ය මට කියන්න ඊළඟ ඡේදයේ ඊද කියුවේ කියන තැන ඉඳන් ඡේදයේ ඉහත ඔබ කියූ සුන්දර හෝටන් තැන්න මාතෘකාව යටතේ ලියූ රචනයකි. එය කිසියම් රටාවකට අනුව ලියන ලද්දකි. එසේ යමක් රටාවකට අනුව ලියා ඉදිරිපත් කිරීම රචනයක් නම් වේ. මේ අනුව කිසියම් සැලකීම් ක්‍රමයකට අනුව ලිවිය යුතු ප්‍රබන්ධ රචනය වශයෙන් අපට හැඳිනගත හැකිය. සුදුසු පද සුදුසු තැනට යොදා වාක්‍ය ගැලපීම මෙහිලා අපේක්ෂා කරේ. වාක්‍ය මෙන්ම කරුණුද ඉදිරිපත් කළ යුතු වන්නේ ක්‍රමාත් පිළිවෙලකටය. හොඳයි. බලමු ඒ ටික බලමු දුර්ලභ හොඳයි. දැන් මේ කියනවා අපි කියුවේ සුන්දර හෝටන් තැන්න කියන රචනාවනේ. රචනාවක් කියන්නේ එතකොට නිකන් උහේ අදහස් කියන එක නෙවෙයි, පිළිවෙලකට රටාවකට නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමක්. ඒක කියනවා යමක් රටාවකට අනුව ලියා ඉදිරිපත් කිරීම රචනයේ නම් වේ. යන්න හොඳට ඔළුවට ගන්න, ඉතර ගන්න. රචනය කියලා කියන්නේ යමක් රටාවකට අනුව ලියලා ඉදිරිපත් කරන එක. නිකම්ම වාර්තාවක් නෙවෙයි. රචනයයි වාර්තාවයි කියන්නේ දෙකක්. වාර්තාවක් ඉදිරිපත් කරනවායි රචනය කියන්නේ අර සමිති වාර්තාවක් නම් අන්න අරම වුණා, මේම වුණා, අරම කිව්වා, මේම කිව්වා, මේවා යෝජනා කළා, මේවා ස්ථිර වුණා කියලා ඔන්න කියනවා. ඒ වාර්තාවක්. මේක එහෙම නෙවෙයිනේ පුතේ, මේක නිර්මාණාත්මකව රටාවකට ලියලා ඉදිරිපත් කරන එකක් රචනයක් කියලා කියන්නේ. ඒක හොඳට හිතට ගන්න ඕන අපි රචනා ලිවීමේදී. සැලසුමකට ක්‍රමයකට තමයි ලියන්නේ. අපි කලින් ඒක සූදානම් වෙලා නිකන් හිතට එන්නේ ඔය වගේ ගානට ගලපලා ලියන්නේ.
එහෙනම් විවිධ ඡේද වෙන් වෙන හැටි අපි උතකට කලින් සැලසුම් කරන්න ඕන. මේ ඡේදෙට මේවා, මේ ඡේදෙට මේවා, මේකේ යෝජනා, මේකේ අදහස්. එහෙම අපි රචනාව ගලපලා කලින් සැලසුම් කරලා තමයි ලියන්නේ. ක්‍රමවත් පිළිවෙලකට අන්නේම සැලසුම් කරලා ලියනකොට තමයි ඒක රචනයක් වෙන්නේ නිවැරදිව. අන්න ඊළඟට අපිට මේ වාක්‍ය රචනයේ හරියට ලියන හැටි ගැන කියනවා. ලෝෂිත ඔයාට තියෙන එතන ඉඳන් කියන්න මේ වාක්‍ය රචනයේ කිසියම් රටාවකට කියලා රචනයක සැකිල්ල ගාවට වෙනකන් ටික කියන්න ඔයා. හා සර්. වාක්‍ය රචනයේ කිසියම් රටාවකට අනුකූලව ලිවීම සඳහා පළමුව ආකෘතියක් පිළියෙල කර ගැනීම සුදුසුය. මේ සඳහා අපට මෙබඳු සරල ආකෘතියක් අනුගමනය කළ හැකිය. ප්‍රවේශය හෙවත් ආරම්භය, මාතෘකානුකූල විෂය කරුණු, සමාලෝචන හෙවත් අවසානය යනුවෙනි. කරුණු සංවිධානය කර ගැනීම ගනිමින් මාතෘකානුකූල රචනයක් ලිවීම සඳහා ඉහත ආකෘති අනුගමනය කිරීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත. හොඳයි ලෝෂිත අපි බලමු මේ ටික. දැන් මේ රචනෙ ලියනකොට උතකොට කොහොමද මේ ආකෘතියක් පිළියෙල කරගන්නේ කියලා අපිට උපදෙස් දෙනවා. මුලින්ම අපි ආකෘතියක් හදා ගන්න ඕනේ. ඒකට සරල ආකෘතියක් වෙන්න ඕන. ප්‍රවේශයේ හෙවත් ආරම්භය. කොහොමද රචනාවට ප්‍රවේශ වෙන්නේ? හොඳ ආරම්භයක් ගන්න. දෙවැනියට මාතෘකානුකූලව විෂය කරුණු. මේ මාතෘකාවට අදාළ විෂය කරුණු ටික කොහොමද අපි ගලපගන්නේ? තුන්වෙනියට කියනවා සමාලෝචනයේවත් අවසානය. අර සියල්ල එකට කැටි කරලා සමාලෝචනයක් හෙවත් අවසානයක් දෙන්නේ කොහොමද කියලා අපි සැලසුම් කරගන්න ඕන අපි ලියන ඕන රචනෙක. ඉතින් අපි ඒක සංවිධානය කරගෙන මාතෘකානුකූලව රචනයක් ලියන්න මෙන්න මේම ආකෘතියක් හදාගන්න එක ප්‍රයෝජනවත් වෙනවා කියලා කියනවා. අපි මේ ආකෘතියට කියනවා සැකිල්ලක් කියලා. එතකොට රචනයක සැකිල්ල කියන කොටස අපිට ට්‍රවීන් ගයුරුක කියන්න බලන්න පුතේ. රචනයක සැකිල්ල. මාතෘකානුකූලව රචනය විය යුත්තේ ඊට අදාළ කරුණු මනමින් සංවිධානය කර ගැනීමෙනි. නැතහොත් කරුණු පෙළගස්වා ගැනීමෙනි. රචනය ලිවීමේදී ඒ සඳහා අපට විවිධ තොරතුරු හා අත්දැකීම් පාදක කර ගැනීමට සිදුවේ. ඒ කරුණු සියල්ලක්ම ලියා ඉදිරිපත් කිරීම සාර්ථක රචනයක ලක්ෂණයක් නොවේ. මෙහි මුලින් ඉදිරිපත් කර ඇති රචනය සඳහා විවිධ ඉසව් ඔස්සේ විවිධ තොරතුරු ඇතත් මෙහි ඉදිරිපත් කර ඇත්තේ වාක්‍ය රචනයක් වශයෙන් ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍යම කරුණු කිහිපයක් පමණකි. එම කරුණු ප්‍රවේශය, විෂය කරුණු, අවසානය වන පියවර අනුව ඉදිරිපත් කර තිබේ. හරි බලමු අපි පුතේ. ප්‍රවීන් හොඳයි. ප්‍රවීන් කියපු කොටස බලමු රචනයක සැකිල්ල. සැකිල්ල කියන්නේ මේ අපි ක්‍රමවත්ව හදාගන්න එක රචනයේ ලියන්න. අපි මේ මාතෘකානුකූලව රචනයක් ලියනකොට ඒකට අදාළ කරුණු ටික හරියට සංවිධානය කරගන්න ඕන කියලායි කියන්නේ. පුතාලා බලන්න පොත බලන්න පොතේ කියන දේවලුයි මේ විස්තර කරන්නේ. නැත්තම් කරුණු ගලපලා ගන්න ඕන හරියට. ඉතින් මේ රචනයක් ලියන්න විවිධ තොරතුරු අපිට අපේ අත්දැකීම් වලින් ගන්න පුළුවන්. එහෙම නැත්තම් පොත්පත් වලින් අපි හොයාගත්ත කරුණු වලින් ගන්න පුළුවන්. ඉතින් මේ සියල්ලම ඉදිරිපත් කිරීම නිවැරදි රචනයක් නෙවෙයි, සාර්ථක නෑ. එතකොට වැඩි වෙනවා. මේවා හරියට සම්පින්ඩණය කරලා විවිධ ඉසව් ඔස්සේ අපි එතකොට කතා බහ කරන්න ඕන මේ රචනාවේ තියෙන අපි ලියන්න යන දේවල්. එතකොට මේ රචනයක් සම්පින්ඩණය කරගන්නකොට ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍යම කරුණු කීපයක් කියලා තියෙනවා. අන්න ඒ ටික විනුගාය කියන බලන්න අපි පහලට යන්නේ රෙජිස්ට්‍රි එතකොට ආයි. විනුග කියන්නේ ප්‍රවේශය කියන තැන ඉඳන් ප්‍රවේශය, විෂය කරුණු, අවසාන යන පියවර අනුව ඉදිරිපත් කර තිබේ. මේ යටතේ වාක්‍ය
මේ අටේ වාක්‍ය රචනයේ ලිවීම සඳහා සකස් කර ගන්නා ලද සටහන රචනා සැකිල්ල යනුවෙන් හැඳින්ගත හැකිය. මුලින් ඉදිරිපත් කර තිබූ සුන්දර හෝටන් තැන්න යන වාක්‍ය රචනයේ සැකිල්ල මෙසේය. හෝටන් තැන්න හැඳින්වීම හා පිහිටීම ශාක විවිධත්වය හෝටන් තැන්නේ ජල මූලාශ්‍රය හා ඒ ආශ්‍රිත ශාක මුදුම පැතිර යාම හෝටන් තැන්නට ආවේනික පක්ෂීන් හා සිව්පා සතුන් හෝටන් ලෝකාන්තය හා අපේක්ෂ දිය ඇල්ල අවසාන වශයෙනි. මේ අනුව වාක්‍ය රචනය සඳහා සැකිලි පිළියෙල කර ගැනීමේ නිපුණතාව සංවර්ධනය කර ගැනීමට පහත ඉදිරිපත් කර ඇති රචනා සැකිලි කිහිපයකි. අධ්‍යයනය කරන්න. හරි පුතේ හොඳයි වෙනුග අපි බලමු මේ කියපු ටික. දැන් මේ රචනයක් ප්‍රධාන වශයෙන් සැකිල්ල හදා ගන්නකොට ප්‍රවේශය කියන්නේ ආරම්භය විෂය කරුණයකට අදාළ කරුණු ටික අවසානයේ කියන්නේ මූලික සැකිල්ල. ඒක විතරක් තිබ්බට මදි. ඒකට ගැළපෙන සටහන අපි රචනයේ සැකිල්ලට හදා ගන්න ඕන. දැන් මේ සුන්දර හෝටන් තැන්න කියන එක ඒගොල්ලෝ සැලසුම් කරලා තියෙන හැටි බලන්න. මුලින්ම පළවෙනි එකට හෝටන් තැන්න කියන එක හඳුන්වනවා. දෙකට ඡේදේ ශාක විවිධත්වය. තුන්වෙනියට හෝටන් තැන්න තියෙන ජල මූලාශ්‍රාතික ශාක ගැන. හතරවෙනියට මීදුම පැතිර යාම ගැන විශේෂයෙන් කියනවා. පස්වෙනියට හෝටන් තැන්නට ආවේනික කුරුල්ලෝ සිව්පා සතුන් ගැන කියනවා. හයවෙනියට ලෝකාන්තය හා බේකස් දිය ඇල්ලේ තියෙන සම්බන්ධය අලංකාරය. අන්න හත්වෙනියට අවසානයි. මෙන්න මේම සැකිල්ලක් හදාගන්න එක තමයි හොඳම දේ රචනයක් නිවැරදිව ලියන්න. වැඩියෙන් කරුණු දාලා ගලපලා හරියට එකම දේ නැවත නැවත ලියවෙන්නේ නැති වෙන්න ලියන්න හොඳම දේ සැකිල්ලක් නිර්මාණය කිරීම. ඉතින් ඕගොල්ලොත් රචනයක් ලියද්දි මෙන්න මේ සැකිල්ලක් නිර්මාණය කරනවා කියන එක මේ පාඩමේ විශේෂයෙන් අවධාරණය කරන්න ඕන. ඊට පස්සේ රචනයක් ලියන්නේ සැකිල්ලක් හදලා මිසක් නිකාම් හිතට එන ඒවා ලියන්නේ නැහැ. එතකොට වාක්‍ය ගැලපීම් වැරදි, එකම දේ නැවත නැවත ලියනවා, අර්ථාන්විත වෙන්නේ නැහැ, නිර්මාණාත්මක වෙන්නේ නැහැ කියන අඩුපාඩු ටික වෙනවා. දැන් අපිට උදාහරණ දීලා තිනවා වැසි දිනයක් කියන මාතෘකාවකට සැකිල්ලක්, පොදු දේපල සුරකීම කියන එකට, වැඩිහිටියන් රැක බලා ගැනීම කියන එකට. ඒවා ඔයගොල්ලෝ කියවලා තේරුම් ගන්න. අපි පන්තියේ දිගින් දිගට ඒක කියවන්නේ නැහැ. මෙන්න ඊළඟට අපි ඒක ටිකක් අපිට තියෙනවා තව විස්තර කරගන්න නේ පුතේ. ඔය පාඩම අපිට අවසන් කරගන්න අමාරුයි. එහෙම අපි කමන්නේ නම් සැකිල්ල වල ටික ඔයගොල්ලෝ කියවලා තේරුම් කරලා තියාගන්න. ලබන සතිය අපි එතෙන් සිට සාකච්ඡා කරනවා. දැන්ම මම රචනයක් ලියන්න දෙන්නේ පාඩම අවසන් නැහැ. ඔතකොට ඒකේ ලිඛිත අභ්‍යාස තියෙන රචනා ලිවීම ගැන ඒකින්ද මම දැන් ඕගොල්ලන්ට ඒකේ කොටසක් කරන්න දෙන්නේ නැහැ. මේ පාර හෝම්වර්ක් වලට කලින් පාඩම් වල හෝම්වර්ක් මට කරලා එවන්න ඕන. අර කවි ටික නිර්මාණය කරන එක කරලා සමහරුව කළා එවන්න බැරි වුණා කියලා මේ සතිය මට ඒක එවන්න. රචනාවේ පාඩම අපිට අවසන් කරගන්න බෑ දීර්ඝ පාඩමක්. මතක තියාගන්න පුතේ කවුරු හරි පොතක ලකුණු කරලා තියන්න. වැසි දිනයක් කියන තැන ඉඳන් සැකිලි කීපයක් අපිට තියෙනවා. ඒ ටික අපි පොඩ්ඩක් විස්තර කරලා ඒ සැකිලි නිර්මාණය ගැන ඊට පස්සේ පාඩම අවසන් කරන්න පුළුවන්. ලබන සතිය අපිට පටන් ගන්න පැය භාගයකින් විතර ඉවර කරන්න පුළුවන් කොටසක් තියෙන්නේ. ඒ කොටස කරලා අපි ඕකේ ලිඛිත අභ්‍යාස දැම්ම කරන්න එපා පුතේ. ඒ පාඩමේ දැනට මට අර කවි නිර්මාණය කිරීමේ කවි හදමු රස විඳිමු කියලා තියෙන එකේ ඉතුරු ඒ ලිඛිත අභ්‍යාස ටික කරලා ඉවන්න. මේක අපි පාඩම අවසන් නෑ. ගොඩක් දුරට අපි අවසන් අන්තිම කොටස තමයි කරන්න තියෙන්නේ. සැකිලි නිර්මාණය කතා කරන්න ඕන ටිකක් ඉරෙද්දි කියවලා කරන්න කිව්වට ඔයාට අවසානයේ මට හරියට දෙන්න බෑ. ඊට වඩා හොඳයි අපි ඒක ලබන සතියේ ඉවර කරමු. අපිට කල් තියෙනවා දෙවෙනි වාරේ අපි අවසන් හරියේ ඉන්නේ කරගන්න පුළුවන්. හරි නේද පුතේ? එතකොට මට අනිත් කලින් සතියේ පාඩමේ හැමෝම මද මේ පන්තියේ හිටපු 13 දෙනාම මට අන්න ඒ කොටස කරලා ඉවන්න. එච්චරයි ඉල්ලන්නේ. දැන් මේ වෙලාවේ දෙන්නේ කෙනෙක් පන්තියෙන් ලෙෆ්ට් වෙලා තිනවා.
කවුද කියලා අපි බැලුවොත් කමන්නේ. පක්කරි හේතුවක් හින්දා යන්නේ නැති කමන්නේ අනිත් අය ඉන්නවා. අපි ලබන සතියේ උතුකට මෙතනින් එහාට පන්තියේ පාඩම ඉතුරු ටික සාකච්ඡා කරනවා. පහුගිය පැවරුම් අවබෝධයේ ලිඛිත අභ්‍යාස කවි නිර්මාණය කිරීම මේවා කරලා ඉවන්න. පිටපත් ලිවීමක් අනිවාර්යයි. පිටපත් ලිවීමක් අපි බලනවා පුතේ අත්අකුරු වල අඩුපාඩු හදාගන්න ඒක කරන්න ගොඩක් අයගේ අත්අකුරු හොඳ මට්ටමේ නැහැ. ලබන සතියේ මම විභාගයේ ලකුණු දීලා අම්මා තාත්තට කියන්නේ චුට්ටක් අපි පන්තිය අවසන් වෙනකොට මම විනාඩි 10ක් 15ක් කතා කරනවා කියලා ඔයගොල්ලන්ට නම් යාමාට ලීව් වෙන්න බෑ ඕම් ඉන්න තැන අම්මාරි තාත්තට ඉඳවන්න හිටගෙන හිටියත් කමක් නැහැ ඉඳ ගන්න බැරි නම් ඉඳගෙන අපේ දෙමව්පිය රැස්වීමට සහභාගී වෙන්න කියන්නේ එදාට ඔයගොල්ලන්ගේ ලකුණු ටිකත් මම දානවා කලින් පන්ති ආරම්භ වෙන්න ඉස්සෙල්ලා දෙවෙනි වාර විභාගේ වගේම අපි දෙවෙනි වාරේ පුනරීක්ෂණ කළා සෙමිනා එකක්. ඉතින් ඒකට එන්න බැරි වෙච්ච අය අඩු ගානේ වීඩියෝ එක හරි බලන්න YouTube එකට දාලා තිනවා මම ලින්ක් එක දාලා තිනවා. දෙවෙනි 7 ශ්‍රේණිය පුනරීක්ෂණ සම්මන්ත්‍රණේ වීඩියෝ එක තියෙනවා බලන්න ඕගොල්ලන්ට. බලන්න ක්ලාස් වීඩියෝ කියන තැනක් තියෙනවා. ඕන තැනකින් අරගෙන බලන්න. ඔයගොල්ලන්ට ඒකේ මොනවා අඩුපාඩුවක් තියෙනවද? එහෙම නම් කමෙන්ට් එකකුත් දාන්න. ගැටලුවක් නැහැ. එහෙම දාන්න පුළුවන්. තව මොනවද වෙන්න ඕන කියලා හරි ඒකේ ක්ලාස් එකට විශේෂයෙන් ඉදා සම්මන්ත්‍රණයට එන්න බැරි වෙච්ච දූල පුතාලා විශේෂයෙන් මේක බලන්න පාඩම් ටික නැවත මතක් කරගන්න. හරි එහෙනම් අපිට මුලා පුතාලට මොනවා හරි අහන්න දෙයක් තියෙනවද? යෝජනා අදහස් චෝදනා වෙන වෙදී පහර දීම් කරන්න බෑනේ ඔන්ලයින් වල ඉන්නේ දෙකින්ද ඒ අනිත් දේවල් තියෙනවද මොනවද? තියෙනවා? නෑ සර්. නෑ විනුකට නෑ. කාට හරි තිබ්බ වගේ මම නිකන් එහුණු නෑ නේද? ෂාප් කැමුකුත් නෑනේ ප්‍රශ්නයක්. හරි එහෙනම් තියෙනවා නම් කියන්න අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් අපේ මේ tuitionpanthi.lk වෙබ්සයිට් එකෙන් කරන අපේ 7 ශ්‍රේණිය සිංහල ඔන්ලයින් පන්තියේ සමාප්තිය අපි සටහන් කරනවා මේ විදියට අද දවසේ ලබන සතියේත් අපි හමු වෙමු අපේ සිංහල පන්තියෙන් සුබ රාත්‍රියක් හැමෝටම මොනවාද හෝම්වර්ක්? අයියෝ මෙච්චර කියලා දැන් අහන හෝම්වර්ක්. ඇයි පුතේ අත කිව්වේ මෙච්චර වෙලා ගිය සතියේ පාඩමේ හෝම්වර්ක් එක කරලා ඉවන්න කියලා මේ පාඩම ඉවර නෑනේ අපි. හරිනේ. නින්ද ගින් යනවා නෙවෙයි නේද? හරි. ගිය සතියේ පාඩමේ අර කවිවල ලිඛිත අභ්‍යාස කොටසයි කරලා තියෙන්නේ පිටපත් ලිවීමක් අනිවාර්යයෙන්ම කරලා ඉවන්න ඒකත් එක්ක. හරි නේද පුතාලා එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ආයුබෝවන්. සුබ රාත්‍රියක් සර්. thank you sir. have a nice day. හරි. bye. සුබ රාත්‍රිය සර්. Yes sir. good night sir. අයබෝවන් සර්. ආයුබෝවන් පුතා. සර්. welcome.